නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ වගේම ලක්කිරුග අනුවිදුලිය ඔස්සේ ශ්‍රද්ධා ධම් සභා මණ්ඩපය ආරම්භ කරන්න කාලය උදා වන මොහොත. ඉතින් මේ පින්වන්ත හෝරා දෙක පිණිස පින්වන්ත හැමදෙනාම ඊටාම දයාවෙන් අපි ඒක රාශි කරගන්නවා. ඉතින් සියලු කාරණාවලට ජීවිතයේ සම්මුඛ වන ධර්මයෙන් විනිශ්චය කරා එළඹෙන්න අවස්ථාව තියෙනවා නම් එය මොනතරම් වාසනාවක්ද. ඉතින් මේ දුර්ලභ වාසනාව අපි හැමදෙනාම දායාද කරගත්තා. ඉතින් අදත් ධම්සභා මණ්ඩපයේ ඔබේ දහම් ගැටළු වලට පිළිතුරු ලබා දෙන්න ගරුතර මහා සංඝරත්නය වැඩමවන්නට යෙදුන ශ්‍රද්ධා මාධ්‍යාලයේ පූජනීය අනුශාසක දුහරන්දර අවසරයි නම සඳහන් කරන්න අලුදෙනියේ සුබෝධි අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ අපට අනුකම්පාවෙන් වැඩමවන්නට යෙදුනේ. වැඩම කොට වදාළ පූජනීය මහා සංඝරත්නය අපි හැමදෙනාම දෙපා නැමෙද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඒ සමගම අපි සිහිපත් කරගන්නම් අදත් සදැහැති දායකත්වයේ පිළිබඳව ලංකාවේ සහ ඇමරිකාවේ පදිංචි පින්වත් කලන මිතුරියන් පිරිසක් විසින් අද සදැහැති දායකත්වයේ දරනවා. ඒ පින්වන්ත හැමදෙනාමත් පිනැති ඔබ හැමදෙනාමත් දයාවෙන් සිහිපත් කොටගෙන කැටුව තුනුරුවන පාමුල දහම් සාකච්ඡා පිණිස අපි අවසරය සූදානම් කරගන්නම්. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි විශේෂයෙන් මේ කාලවකවානුව වන විට COVID-19 වෛරසය වඩාත් තීව්‍රව ශක්තිමත් වෙලා මානව වර්ගයට එරෙහිව ක්‍රියාත්මක වෙනවා. ඉන්දියාවෙන් අපිට හොඳටම උදාහරණ හොයා ගන්න පුළුවන්. ස්වාමීනි අපි වඩාත් සිහියට පැමිණෙන්නේ වඩාත් අවදියෙන් කටයුතු කරන්නේ කොහොමද කියන එක ගැන යලි අවධාරණය කරගන්න වෙනවා. ඉතින් මේ සියල්ලත් ගැන සලකමින් අපට අනුශාසනා සිදු කරනසේක අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ নমස්කාරය වේවා. මාහට කරුණාවෙන් උතුම් ධර්මයේ කියා දුන් අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට নমස්කාර වේවා. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අද ධම්සභා මණ්ඩපයේ ආරම්භයේදී අපේ පින්වත් සිසිර මහත්තයා කොවිඩ් රැල්ලේ මේ වර්තමානයේ ඇති වෙලා තියෙන නව කොවිඩ් රැල්ලේ තත්ත්වය ගැන කරුණු විමසුවා. ඉතින් ඇත්තටම ඔබට විවිධ අවස්ථාවලදී විවිධ නාලිකාවල ප්‍රවෘත්ති සහ විවිධ මාධ්‍ය තුලින් මේ කොවිඩ් රැල්ල ගැන, නව කොවිඩ් රැල්ල ගැන විවිධ තොරතුරු දැනගන්න ලැබෙන්නේ නැති. අපි පසුගිය කාලේ අපිට අහන්න ලැබුණා එංගලන්තයේ එක්තරා ප්‍රදේශයකින් අලුත් කොවිඩ් ප්‍රභේදයක් වාර්තා වෙලා තිබුණා කියලා. ඉතින් අපි දන්නවා මේ COVID-19 කියලා හඳුන්වන්නේ වෛරසයක්. ඒතර වෛරසයක ජාන සැකැස්ම විටින් විට වෙනස් වෙනවා. ඒ කියන්නේ විවිධ ජාන විකෘතීන්ට ලක් වෙනවා විවිධ හේතු නිසා. එතකොට මේ විදිහට ජාන විකෘතියට ලක්වීම තුළ ඒ වෛරසයේ විවිධ වෙනස්කම් හට ගන්නවා. එතකොට ඒ විදිහට මේ නව වෛරස් ප්‍රභේද නිර්මාණය වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. දැන් වෛරසයක නව ප්‍රභේද ඇති වෙනවා කියන එක ඒ වෛරසය බොහෝ කොට පැතිරලා තියෙන අවස්ථාවකදී ඒක සාමාන්‍යයෙන් විවිධ හේතු මත වෙන ස්වභාවික සංසිද්ධියක් ඒක. ඉතින් නමුත් මෙතනදී ඒකේ තියෙන භයානක තත්වය තමයි මේ නව වෛරස් ප්‍රභේදය මිනිස් සිරුරට, දැන් අපිට කලින් තිබුණු වෛරසයට ඔරොත්තු දීමේ හැකියාවට වඩා අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඒට මුහුණ දුන්න ආකාරයට වඩා ටිකක් වෙනස් ආකාරයකට තමයි මේ වෛරසයට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ. එහිදී මේ වෛරසය ඊ타ත්ම වේගයෙන් ව්‍යාප්ත වෙන ස්වභාවයක් දක්නට ලැබෙනවා කලින් වෛරසයට වඩා. අපි කලින් දැනුවත් වුණා මීට පෙර කලින් වෛරස ඒ ප්‍රභේදය ගැන. එහිදී අපි කතා කරේ ඩ්‍රොප්ලට්ස් ගැන. ඒ කියන්නේ අපේ මේ බින්දිති කියන වචනේ මම හිතන්නේ ඔබට සමීප වුණේ මේ COVID-19 වෛරස ව්‍යාප්තියත් එක්කයි. ඒතර අපි මේ කතා කරද්දී අපි විවිධ අවස්ථාවලදී අපේ මේ මුඛයෙන් සහ නාසයෙන් පිට වෙන ශුද්‍ර බින්දිති තියෙනවා. එහෙමයි ස්වාමී.
මයික්‍රෝ ඩ්‍රොප්ලට්ස් කියලා කියන්නේ මේ ශුද්‍ර බිඳිති කොහේ හරි ගිහිල්ලා තැන්පත් වෙලා නැත්නම් අපි අතේ ගෑවිලා කොහොම හරි වෙලා ආයෙත් තවත් කෙනෙක්ගේ නාසයේ හරි දිව හරි මේ මුඛය හරි ඇහැ හරි යම්කිසි ద్వාරයක් තුලින් ශරීරයට ඇතුළු වුණොත් ඒ ඔස්සේ අර වෛරසයත් ඒ මාධ්‍ය කරගෙන ශරීරයට ඇතුළු වීමක් ගැන පහුගිය කාලේ කතා කළා. එහෙමයි. ඒ නිසා තමයි කිව්වේ නිතර අත හොදන්න, නිතර මුඛ ආවරණ පැළඳින්න. මොකද පිටට ඒ ශුද්‍ර බිඳිති යන්නේ නැති වෙන්න. ආදී වශයෙන් විශාල වශයෙන් ඒ ගැන කතා බහක් ඇති වුණා. සෞඛ්‍ය පුරුදු ඒ අනුව සකස් වීම අපිට දකින්න ලැබුණා. ඉතින් නමුත් කාලයත් එක්ක ඒ ගැන අවධානය යොමු කරන ස්වභාවය මිනිස්සුන්ගේ නැති වෙලා ගියා. ඒත් එක්කම මේ නව වෛරස් ප්‍රභේද එනවා අර කලින්ට වඩා ගොඩක් ආවේගාත්මක විදිහට. හරි ඇරගන්ට් අප්‍රෝච් එකක් තියෙන්නේ මේ අලුත් වෛරස් එකේ. මොකද හේතුව කලින් අපි ශුද්‍ර බිඳිති ගිහිල්ලා කොහේ හරි තැන්පත් වෙලා ඒක අල්ලලා හරි නැත්නම් ඍජුව ශුද්‍ර බිඳිති වල නිරාවරණය වුණාම හරි මේක බෝ වෙනවා කියලා කතා වුණාට මේ වෛරසය සාමාන්‍යයෙන් වාතය ඔස්සේ තවත් කෙනෙකුට සම්ප්‍රේෂණය විය හැකි බව මේ වන විට සොයාගෙන තියෙනවා. ඒ පිළිබඳව පරීක්ෂණ සිදු වෙලා තියෙනවා. ඒ කියන්නේ දැන් අපි හිතමු අපි මෙතන ඉඳලා කතා කරනවා. කතා කරලා අපි කතා කරද්දී අපි කතා කරන වෙලාවේ අපි හුස්ම ගනිද්දී අපේ මුඛයෙන් සහ නාසයෙන් මේ වෛරස ඒ ශුද්‍ර බිඳිති විදිහටත් තව විවිධාකාරයෙන් මේ වාතයට නිකුත් වෙනවා. ඒතර මේ වාතයට නිකුත් වෙන වෛරස් අංශු මේ වාතය තුල යම් කාලයක් පවතිනවා. දැන් කියන විදිහට පැය එකහමාරක වගේ කාලයක්. එතකොට අපි මෙතන ඉඳලා අපි එළියට ගියත් පැය එකහමාරක් වගේ කාලයක් ඇතුළත තව කෙනෙක් මෙතෙන්ට ආවොත් ඒ කෙනාට අර දැන් අපි කතා කරලා ඒ කතා කරපු දේවල් වලින් අපි හිතමු ශුද්‍ර බිඳිති පිට වෙලා මේ කොහේ හරි මතු පිටක තැම්පත් වෙලා ඒක අපේ අතේ ගෑවිලා එන එකක් නෙවෙයි. අපි ඉස්සර කතා කරේ ස්වාමීනි. එහෙමනේ. ඒතර මේක කියන්නේ වාතයෙන් අපි හුස්ම ගනිද්දී ඒ වෛරසය අපිට ශරීරගත වෙන්න පුළුවන් කියලා හුස්මත් එක්ක. හරි සංකීර්ණ තත්ත්වයක්. හරි සංකීර්ණ තත්ත්වයක්. ඉතින් ඒ නිසා තමයි මේ වෛද්‍යවරුන් ඔබට නිතර කියන්නේ මුඛ ආවරණ පළඳින්න කියලා. හැම වෙලාවෙම මුඛ ආවරණ පළඳින්න කියලා. මොකද මුඛ ආවරණ පැළඳීම තුළ විශාල රැකවරණයක් උපද ගන්න පුළුවන්. මොකද එකක් අපෙන් බාහිරයට නිකුත් වෙන ප්‍රමාණය අඩු කරගන්න පුළුවන්. අනිත් දේ තමයි බාහිරින් අපට ශරීරගත වෙන එකට ගොඩාක් බාධා පැමිණෙනවා. මොකද වෛරසයට සාමාන්‍යයෙන් අපි දන්නවා දැන් වෛරසයක් කියන්නේ ඉතාමත්ම සියුම් අංශුවක්නේ. දැන් සාමාන්‍ය අන්වීක්ෂකකින් පවා වෛරසයක් පේන්නේ නැහැ. වෛරසයක් බලන්න නම් අපිට ඔය ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂකකින් තමයි බලන්න ඕනේ. කියන්නේ ඒක ගොඩාක් පුංචි අංශුවක්. වෛරස් කියන්නේ ජීවි ලක්ෂණ වගේම අජීවි ලක්ෂණක් තියෙන මේ යම්කිසි සෛල සැකැස්මක්. එතකොට මේ වෛරස් වලට ඇවිදින්න බෑ. එතකොට දැන් වෛරසයක් ඇවිදගෙන යන්නේ නැහැ. එතකොට දැන් අර කලින් නම් යම් සර්ෆේස් එක යම් මතු පිටක තිබ්බනම් ඒක අතින් අරගෙන අපේම නොදැනුවත්කම සහ අපි සැලකිලිමත් නොවීම නිසා අපි නහය ගහගත්තොත්, දිවේ ගහගත්තොත්, කටේ ගහගත්තොත්, ඇහි ගහගත්තොත් ඒක ගියා ඇතුළට. එතකොට නමුත් මෙතනදී මේ වාතයේ තියෙනවා නම් දැන් වෛරසයට ඇවිදින්න බැරි වුණාට අර වායු ප්‍රවාහ සමගින් ඒක ඇදී එන්න පුළුවන්. එහෙමයි. ඉතින් ඒ නිසා අපි හුස්ම ගනිද්දී ස්වභාවික වායු ප්‍රවාහ නිර්මාණය වෙනවා. ඒතර ඒ ඔස්සේ එන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ නිසා තමයි මුඛාවරණ පැළඳීම ඉතාමත්ම වැදගත් වෙන්නේ. දැන් කලින්ටත් වඩා දැන් කලින් නිතර අත සේදීමේ වැදගත්කම කතා කරන්නේ. ඒ වගේ මුඛාවරණ පැළඳීම මේ නව වෛරස් ප්‍රභේදයට මුහුණ දීමට අපට අතිශයින්ම වැදගත් වෙනවා. ඉතින් ඒ නිසා පින්නතුනේ ඔබ විශේෂයෙන්ම ඔබ එළියට පහළියට යනවා නම් අනිවාර්යෙන් ඔබ දැන් පුරුදු වෙලා ඉන්නවා මුඛාවරණ පළඳින්න. නමුත් මේ தત્ත්වය මත ඇතුලේ ඉඳිද්දී එළියේ ඉන්නවාටත් වඩා අත්‍යවශ්‍ය වෙනවා මුඛාවරණ පැළඳීම. මොකද හේතුව දැන් වෛරසය කියන්නේ ඊටාත්ම සැහැල්ලු අංශුවක් නෙමේක. එතකොට සාමාන්‍ය වාත ප්‍රවාහයකදීත් ඒක ගහගෙන යනවා. ඒතර එලිමහනේදී ගොඩක් වෙලාවට තද රසණයක් තියෙනවා. ඒතර මේ වෛරසය එක්තරා උෂ්ණත්වයකදී විනාශ වෙලා යනවා. ඒත් එක්කම නිතර හුලං හමනවා.
එතකොට මේක ගසාගෙන යනවා. එහෙමයි. නමුත් අපි කාමරවල ඉඳිද්දී අපි ඇතුළු කියන්නේ අපි යම්කිසි ගොඩනැගිල්ලක් තුල ඉඳිද්දී ඒ බඳු අවස්ථාවලදී ඒ තුල දැන් එයා සර්කියුලේෂන් දැන් වාතය යම් විදිහකට සංචරණය වෙනවානේ. මේ වාත සංචරණය සීමා වීම නිසා දැන් ගොඩක් ඒවා වැහිලානේ තියෙන්නේ. දැන් අපි AC දාගෙන ඉන්නේ. එතකොට සම්පූර්ණයෙන්ම හැම පැත්තෙම වැහිලා. කාර්යාලවල රාජකාරී කටයුතු බොහෝ විට කාර්යාලවල රාජකාරී කටයුතු කරද්දී එහෙම තමයි දැන් සිද්ධ වෙන්නේ. එතකොට ජනෙල් ඇරීමක්වත් එහෙම මොනවත් වෙන්නේ නැහෙනේ. එතකොට දැන් ජනෙල් ඇරියොත් එහෙම එතකොට සාමාන්‍ය පරිසරයත් එක්ක අපිට පේනවා මේ සාමාන්‍ය වාතයේ සංචරණය වීමක් සිද්ධ වෙනවා, සංසරණය වීමක් සිද්ධ වෙනවා. එතකොට ඒත් එක්ක මේක එළියට ගහගෙන යනවා. නමුත් එහෙම දෙයක් මෙතන සිද්ධ වෙන්නේ නැහැ සාමාන්‍ය කාර්යාලය පරිසරයක් තුල සහ සාමාන්‍ය නිවෙස් තුල. ඉතින් ඒ නිසා අර එක්කෙනෙකුට මේ කොවිඩ් වෛරසය ආසාදනය වුණොත් ඒ කෙනා බාහිරයට නිකුත් කරන අර ශුද්‍ර ඒ වෛරස් වාතයේ තිබීම නිසා පහසුවෙන් තවත් කෙනෙකුට බෝ විය හැකි බව තමයි වත්මන් පරීක්ෂණ වලින් හෙළි වෙලා තියෙන්නේ. ඉතින් ඒකේ කියනවා මේ එක්කෙනෙක්ගෙන් අඩුම 5-6 දෙනෙකුටවත් මේක බෝ වීමේ ප්‍රවණතාවයක් තියෙනවා කියලා. මේක හරි භයානක තත්ත්වයක්. මෙතන මේ නව වෛරස් ප්‍රභේදය බෝ වීම ශීඝ්‍රයෙන් වෙනවා වගේම ඒකේ තියෙන අනිත් පැත්ත තමයි වාර්තා වෙන විදිහට විශේෂයෙන්ම තරුණයන් පවා දැන් සාමාන්‍යයෙන් තරුණයන්ට හොඳ ඉමුනිටි එකක් ප්‍රතිශක්තියක් තියෙනවානේ. එතකොට නමුත් තරුණයන්ට පවා මේන් හානි වීමේ ප්‍රතිශතය කලින් වෛරස් ප්‍රභේදයට වඩා වැඩි බව තමයි මේ වෙද්දි හොයාගෙන තියෙන්නේ. ඉතින් බොහෝ තරුණ අය පවා මේන් පීඩාවටපත් වෙන ආකාරය අපිට විදේශ රටවලින් දකින්න ලැබෙනවා. ස්වාමීන් පොදු වශයෙන් අපි හැමෝම දැඩි ආරක්ෂාකාරීව ආරක්ෂාව පිළිබඳව සැලකිලි යොමු කරමින් කටයුතු කරන්න අවශ්‍ය වෙන දේ යෝජනා වෙන මේවට. ඔව් පැහැදිලිවම. මේ මොකද මේ தත්ත්වය අපි තේරුම් ගන්න ඕනේ. දැන් පහුගිය අවුරුදු කාලේ බොහෝ දෙනෙක් මේ ගැන තැකුවේ නැහැ. තැන තැන ගියා, විනෝද සවාරි ගියා. ඊට පස්සේ විවිධ ආකාරයෙන් සාද උත්සව අවස්ථා එහෙමයි. විවිධ විදිහට යොදාගත්තා. කිසිම කෙනෙක් මේ ගැන තැකුවේ නැහැ. ඉතින් ඒ නිසා තමයි මේ වර්තමානයේ මේ වෙද්දි නව කොවිඩ් රැල්ලක් නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් මේ ගැන හරිම සෝචනීය තත්ත්වය තමයි අපිට අහන්න ලැබුණා. දැන් මේ සතියන්තය අපි දන්නවා දීර්ඝ සතියන්තයක්. හෙට පෝය. එහෙමයි. ඉතින් මේ වෙද්දි නුවරඑළිය එහෙම ගොඩක් නගරේම පිරීලා ඉවරයි කියලා. ඒ කියන්නේ හෝටල් සහ විවිධ නවාතැන් පළවල්. ඒ කියන්නේ මේ ප්‍රදේශවලින් මේ ප්‍රදේශවලට කොච්චර සංචරණය සීමා කරන්න කිව්වත් සාමාන්‍ය පුද්ගලයා ඒට සංවේදී වෙන එකේ අඩුවක් තියෙන බව පේනවා. ඉතින් මේ නිසා අපි හැමෝටම දැන් අපි මේ විදිහට තවදුරටත් ඉස්සරහට ගියොත් අපි හැමෝටම නොහිතන දේවල් වලට මුහුණ දෙන්න පුළුවන්. මුහුණ දෙන්න වෙන්න ඉඩ තියෙනවා. දැන් අපි අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මේ தત્ත්වයේ සලකලා සියලු මහමෙවුනාව භාවනාසපු ශාඛා මධ්‍යස්ථාන මැයි 15 වෙනිදා වෙනකන් වසා තබන්නට තීරණය කළා. මොකද මේ වෛරස් ව්‍යාප්තිය පාලනය කර ගැනීමට සහාය වෙන අදහසින්. මොකද නැත්තම් අපි දන්නවා පොය දවසට මහමෙවුනාව භාවනාසපුවකට විශාල සදහැවතුන් ප්‍රමාණයක් පැමිණෙනවා. එතකොට එහෙම ඉඩක්වත් නොතියන විදිහට දැන් අපි වගකීමෙන් කටයුතු කරන්න පටන් අරගෙන තියෙනවා. අප සියලු දෙනාම ඒ ආකාරයට වගකීමෙන් කටයුතු කළොත් මේකත් ජය ගන්න පුළුවන්. නමුත් ඔබට දැන් ඔබ අප මේ තැකුවේ නැත්තම් ඔබත් අපත් ඊ타ත්ම ඛේදනීය ඉරණමකට මුහුණ දේවි. මේකට හොඳම උදාහරණය ඉන්දියාව. මේ වන විට ඉන්දියාවේ තත්ත්වය අතිශයින්ම ඛේදනීයයි. ඉන්දියාවේ ඔබ දන්නවා මේ මලමිනී අර මේ දරගොඩවල් ගහලා දරගොඩවල් උඩ තියලා තමයි මලමිනී පුච්චන්නේ. ස්වාමිනේ ඉන්දියාවට මේ තත්ත්වය කළමනාකරණය කරගන්න ඉතාම දුෂ්කර බව වැටහෙන්නේ අපිට මාධ්‍ය ඔස්සේ දෙන නිරීක්ෂණය. ඔව් ඉතින් මොකද ඉන්දියාවේ පහුගිය දිනවල දැන් අපේ ලංකාවේ අවුරුද්ද වගේ ඉන්දියාවේ තිබ්බ හෝලි කියලා උත්සවයක්. ඒතර මේ හෝලි කියන උත්සවයේ බොහෝ දෙනෙක් අර ඇඟට අර පාට ගහගන්නේ. ඒ උත්සවයෙන්. එතකොට ඒක ඊට පස්සේ සහ කුම්භ මේලා කියලා ආගමික උත්සවයක් තියෙනවා. ඒක ඔය ප්‍රයාග් තීර්ථයේ තියෙන්නේ. එතකොට එතන අර ගංගාවල් දෙකක් එකතු වෙනවා. එතකොට ගංගාවල් තුනක් එකතු වෙනවා කියලා කියනවා. සරස්වතී කියන ගංගාව අර පොළව යටින් එනවා කියලා යෝන් කියන්නේ. ඉතින් කොහොම නමුත් ගංගා නම් ගඟ විදිහට ඒ ගංගාවන් එකතු වෙලා සකස් වෙන තැන
එතෙන්ට ඇවිල්ලා මේ එකම මොහොතක එකම නැකතකට වතුරට බැහැලා පව් හොදන එකක් ඉන්දියාවේ බ්‍රාහ්මණයන් අතරත් Hindu භක්තිකයන් අතරත් තියෙනවා. ඉතින් ඒකට මිලියන ගාණක් පිරිස එනවා. මිලියන ගාණක් එකම මොහොතට එකම නැකතට ගිහිල්ලා අර වතුරට බහිනවා පව් හොද ගන්න. දෙවියන්ගේ ආශිර්වාදය ගන්න. ඉතින් ඔය එක්තරා අවස්ථාවකදී අපි ඔය කුම්භ මේලා තියෙන කාලෙක ඉන්දියාවේ ඉන්න වෙලාවක ඔක බලන්න ගියා. ඉතින් බලන්න ගියාම විවිධාකාරයේ හරිම මේ විවිධත්වයක් විවිධාකාරයේ ඒ Hindu ආගමේ විවිධ දේවල් අදහන විවිධ ස්වරූපවලින් යුතු අය පැමිණෙනවා. ඇවිල්ලා හිතා ගන්න බෑ දැන් කැම්ප් ගහලා හැමතැනම කඳවුරු බැඳගෙන දවස් ගාණක් නැවතිලා දවස් ගාණක් අර ඒ නැකතට වතුරට බහිනවා. මේ මිලියන ගාණක්. එහෙමයි. ඒ සාදුවරු විතරක් ලක්ෂ ගාණක්. එතකොට ඒ අය අතර මේ කොවිඩ් ආසාදිතයන් බොහෝ ප්‍රමාණයක් ඉන්නේ නැති. එතකොට එකම මොහොතක වතුරට බැස්සට පස්සේ අර වතුරට ඒව මුහු වෙලා ඒ ඔස්සේ කොහොම නමුත් මේ මොකද කිසිම සෞඛ්‍ය ආරක්ෂිත බවක් ගොඩක් වෙලාවට ඉන්දියාවේ මෙබඳු උත්සවවල දකින්න ලැබෙන්නේ නැහැ. ඉතින් මේකත් එක්ක ඉන්දියාවේ ඊ타මත්ම මරණීය ආකාරයේ රැල්ලක් නිර්මාණය වෙලා තියෙනවා. මේ වෙද්දි එක දවසට ලක්ෂ 3 ඉක්මවාගේ ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වෙනවා. එය ලෝකයේ එක දවසක එක රටකින් වාර්තා වුණු වැඩිම ආසාදිතයන් ප්‍රමාණය. දැන් මීට කලින් ඇමරිකා එක්සත් ජනපදයේ අපිට මතකයි 2,92,000ක් පමණ වාර්තා වෙච්ච දවසක් තිබ්බා. ඒක තමයි නිකන් අර මේ වාර්තාවක් විදිහට තිබ්බේ. ඉතින් ඉන්දියාවේ ඒකත් කැඩුවා. එතකොට වර්තමානයේ මේ වෙද්දී ඉන්දියාවේ තත්ත්වය නම් හරිම සෝචනීයයි. මොකද මේ නව කොවිඩ් ප්‍රභේදය ව්‍යාප්ත වීමත් එක්ක ඒකේ රෝග ලක්ෂණ නොපෙන්වාම පිනහළු වලට බලපෑමක් එල්ල කරනවා කියලා තමයි වෛද්‍යවරු දැන් කියන්නේ. එහෙමයි. එතකොට පිනහළු වල නියුමෝනියා තත්ත්වයක් දැන් එක්ස්රේ කරලා බැලුවොත් එළියට රෝග ලක්ෂණ නැති වුණත් පිනහළු වල නියුමෝනියා තත්ත්වයක් නිර්මාණය වෙනවා. ස්වාමීනි හරියම අනතුරුදායක තත්ත්වයක් අපිට හඳුනා ගන්නත් තියෙන ඉඩකඩ ගහිලා යන විදිහට නේ. ඔව් පැහැදිලිවම. ඊටාත්ම අනතුරුදායක තත්ත්වයක්. ඒකයි මේක අපි තේරුම් ගන්න ඕනේ මේ වෙලාවේ. එහෙමයි. මොකද ඒකෙදි සමහර උදවියට තමන්ගේ ශරීරයේ ප්‍රතිශක්තිය ප්‍රමාණවත් ඒකට මුහුණ දෙන්න. නමුත් යම් පිරිසකට තමන්ගේ ශරීරයේ ප්‍රතිශක්තිය ප්‍රමාණවත් වෙන්නේ නැහැ. එතකොට තමයි මේ ඒ ශරීරයේ ප්‍රතිශක්තිය ප්‍රමාණවත් නොවීම නිසා ඔවුන්ගේ රෝගය උත්සන්න වෙනවා. ඒතර පෙනහළු වල තියෙන නියුමෝනියා තත්ත්වේ වැඩි වෙනවා. වැඩි වෙලා හුස්ම ගන්න බැරි ස්වභාවයක් එනවා. එතකොට ඒ බඳු අවස්ථාවලදී ඔවුන්ට ශ්වසන ආධාරක අවශ්‍ය වෙනවා. ඒ වගේම ඒ බඳු අවස්ථාවලදී ඔවුන්ට මේ ශ්වසන ආධාරක අවශ්‍ය වෙනවා. ඒ වගේම ඔක්සිජන් සැපයුම් පිටින් අවශ්‍ය වෙනවා. එහෙමයි. නමුත් තියෙන තත්ත්වය තමයි මේ වෙද්දී ඉන්දියාවේ දැඩි සත්කාර ඒකකවල ධාරිතාවය පිරීලා ගිහිල්ලා ඉවරයි. රෝහල් ධාරිතාවේ පිරීලා ගිහිල්ලා ඉවරයි. එතකොට අර හුස්ම ගන්න බැරුව අසරණ වෙලා ඉන්න ලෙඩ්ඩු ඔක්සිජන් බලාපොරොත්තුවෙන් එනවා. ඒතකොට නමුත් රෝහල් වල ඔක්සිජන් අවසන් වෙන තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. හරිම කනගාටුදායක තත්ත්වයක්. එක්තරා රෝහලක් නිවේදනය කළා පසුගිය දවසේ අපිට සීළු මාධ්‍ය පැමිණියා එතෙන්ට. එක්තරා රෝහලක් ඒ රෝහලේ 100 ගාණක් ලෙඩ්ඩු ඔක්සිජන් වලින් යැපෙමින් හිටියා. කිව්වා අපිට තව පැය එකහමාරකට විතරයි ඔක්සිජන් තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. එතකොට දැන් ඉල්ලනවා ඔක්සිජන් නැහැ. එතකොට පැය එකහමාරකට විතරයි අපිට ඔක්සිජන් තියෙන්නේ. මේ පැය එකහමාරකට පස්සේ අපිට ඔක්සිජන් දෙන්න විදිහක් නැහැ කියලා. හිතලා බලන්න තත්ත්වේ. ඉතින් ඒ වෙලාවේ දැන් මාධ්‍යත් එක්ක ගිය නිසා දේශපාලඥයෝ ඉදිරිපත් වෙලා ඒ රෝහලට වහාම ඊට පස්සේ අපි දැක්කා ගුවනින් පවා ඔක්සිජන් සැපයුමක් එවලා තිබුණා. ඉතින් නමුත් දැන් ඉන්දියාවේ ඈත ප්‍රාන්තවලට යද්දී ඈත දුෂ්කර ප්‍රදේශවලට යද්දී මිනිස්සු හුස්ම ගන්න බැරුව මේ වෙද්දි මහා පාරේ මෙරි යනවා. ඒ වගේ හරිම කනගාටුදායක තත්ත්වයක්. දැන් අපේ හිතවත් ඉන්දියාවේ ඉන්න පිරිස් අපිට විටින් විට වීඩියෝ දර්ශන එවපු අවස්ථා තිබුණා. හරිම කනගාටුදායක තත්ත්වයක්. ඒ නිසා අපි හිතුවා පින්න සිසිර මහත්මයා මේකේ මේ තත්ත්වය අපි තේරුම් ගන්න ඕන නිසා. මොකද සමහර අයට මේ මෘදුව කියලා මේක තේරෙන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. අර හොඳ පාරද්දයක් වැදුනහම තමයි තේරෙන්නේ. හැබැයි එතකොට සමහරට ප්‍රමාද වැඩි. ඒ නිසා මට එවලා තිබ්බ වීඩියෝ දර්ශන කෑලි ටික මම මේ එකතු කරලා මේ වීඩියෝ එකක් හදන්න කිව්වා. මේ ඔබට මේකේ භයානකකම පෙන්වන්න. ඒකෙත් මම ගොඩාක් සංවේදී දර්ශන තියෙන ඒවා ගත්තේ නෑ.
ගන්න එපා කියලා කිව්වා. මොකද මේ එක බලන් ඉන්න අමාරු නිසා. නමුත් අර සංවේදී අය මේක නරඹන්න එපා. ඒ සංවේදී හිත් ඇති අය විවිධ සංවේදී හිත් ඇති අය මේක නරඹන්න එපා. නමුත් සාමාන්‍යයෙන් අර එහෙම සංවේදී කියන්නේ අධික සංවේදී හිත් ඇති අය නරඹන්න එපා. අපි මේ දර්ශන පෙළ දැන් නරඹමු. ඔබට තේරුම් ගන්න පුළුවන් වෙයි මේ ඉන්දියාවේ අඳෝනාව. ඉන්දියාව මේ වෙද්දී කොයි තරම් පීඩාවටපත් වෙනවා තියනවාද කියන එක රටක් විදිහට මේ මිනි කඳු ගොඩ ගැහිලා දැන් මේ අර ගංගායිනි පුච්චන්න බලාගෙන ඉන්න අවස්ථා තියෙනවා. දැන් ඔබට මේ දර්ශනවල ඉස්සරහදී පෙනේවි එක රෝහලක එක පුද්ගලයෙක් මේ දුරකථනයෙන් ගත්ත දර්ශන පෙළක් තිබ්බා. එක තැනක ඉඳලා මේ අර සුදු පාට බෑග් වලනේ මිනි දාන්නේ. මිනි දාලා මේ සුදු පාට බෑග් වල ඒ බෑග් ගොඩ මෙහෙම පෙන්නගෙන යනවා. ඉවර වෙන්නේ. එහෙමයි. විනාඩියක් විතර එනකම් බෑග් ගොඩ. ඒ කියන්නේ මේ හැමතැනම මිනි තැන තැන බිම දාලා තියෙන්නේ. ඒ වගේ තත්ත්වයක්. ඊට පස්සේ එක දර්ශනයක් මම දැක්කා මේ එක රෝහලකින් එක්තරා රථයක් පිටත් වෙනවා. පිටත් වෙද්දී ඒ රථයේ ඇතුලේ අර බෑග් දාන්න වගේ අස්සක තියෙන තැනක් ඇරෙනවා. ඇරුණට පස්සේ එතන ඉඳලා එකක් බිම වැටෙනවා. බැලුවම මේ මලමිනියක්. එහෙමයි ස්වාමීනි. ඉතින් ඒ වගේ තත්ත්වයකට ඉන්දියාවපත් වෙලා අපි දැන් ඒ දර්ශන පෙළ පළමුවෙන් ආරම්භමු. මේ ඉන්දියාව අසල්වැසි රට. ගිනිගෙන දැවෙන්නේ මිනිස් ජීවිත. හුස්ම පොදක් අයදින්නේ මිනිස්සු. කොවිඩ් ලෝක වසංගතයක්. කාලයක් කොවිඩ් පාලනය වෙලා තිබුණු ඉන්දියාවේ දැන් තත්ත්වය මේ විදියට වෙද්දී බලන තැන මලසිරුරු ගිලන් රථ මිනිස්සුන්ගේ අඳෝනා මේ සියල්ලෙන්ම පිරිලා. बालाजी काहे ऐसे कैले हाथे ए මේ ඉන්දියාවේ රෝහලක් හැම තැනම තියෙන්නේ මලසිරුරු. රෝහල පුරාම මලසිරුරු ගොඩ ගැහිලා. ඇඳන් හිස්ව ඇති රෝහල් සොයා යන මිනිස්සු හැම රෝහලක් ගානෙම ගිහින් අවසානයේ හවුහරණක් නොමැතිවම ජීවිතයෙන් සමුගන්නවා. डॉक्टर से बात की आपने यहाँ पे अभी लेके आया कोई चिंता नहीं है यहाँ पे आया सर अभी मेरे को कोई बोलता उस गेट पे जाओ उस गेट पे मेरे को देखो ये कितना किसी के हॉस्पिटल में सिलेंडर नहीं है यहाँ पे इस हॉस्पिटल में सब कितनी बुरी हालत हो रही है तुझसे चेक कर रही इस हॉस्पिटल को बंद करो सबको मार दिया इन्होंने ජාති ආගම් බේද තරාතිරම් කිසිවක් නොසොයා කොවිඩ් ජීවිත ටිකෙන් ටික බිලිකන්නවා. අම්මගේ ජීවිතය, දරුවන්ගේ ජීවිතය මේ සියල්ල වෙනුවෙන් හුස්ම පොදක් ඉල්ලා හඬන්නට තරම් දැන් මේ ඛේදවාචකය දරුණු වෙලා. අපේ රටේත් තවමත් අවසන් නොවුණු කොවිඩ් ව්‍යසනය නිසා යළිත් අපට සිතන්නට බොහෝ කාරණා මේ සියල්ල කියා දෙනවා. कितनी बुरी हालत हो रही है सबको मार डालेंगे हॉस्पिटल वाले इस हॉस्पिटल को बंद करो
එක තැන ගිනිගෙන දැවෙන මිනිස් ජීවිත, හුස්ම පොදකට වැටෙන කඳුළු, තමන්ගේ අම්මා තාත්තා වෙනුවෙන් ජීවිතය ඉල්ලන දරුවන්, මේවා නොදකින්නට නම් අපි ආරක්ෂා විය යුතුමයි. නැතිනම් අවසානය සුසානයට යන්නට පෙර ඇද වැටේවි. මෙවන් කේදවාචකයක් තුළින් ජීවිත අහිමිවීම් අපේ රට තුළත් සිදු නොවන්නට නම් සෞඛ්‍යංශ ලබාදී ඇති සෞඛ්‍යෝපදෙස් මනාව පිළිපදිමින් සෑම විටම ඔබ ආරක්ෂා විය යුතුය. ඔබ සේම ඔබේ පවුලේ පිරිසත් හිතමිතුරුනුත් එයින් ආරක්ෂා කරගත යුතුය. මේ යළිත් ඒ ගැන සිතන්නට කාලයයි. පින්නතුනේ ඔබ දකින්න ඇති සංවේදී සිදුවීම් මේ සිදුවීම් පෙළ ඔබට අපි පෙන්වන්න හිතුවේ මේ ඇත්ත తත්වය අපි තේරුම් ගන්න ඕන නිසා. මොකද දැන් අපි රටක් විදිහට ගත්තාම දැන් බොහෝ දෙනෙකුට මේකට ඔරොත්තු දෙන්න පුළුවන් වෙන්න පුළුවන්. නමුත් අපි දැන් 100ට ප්‍රමාණයක් අපි හිතමු දැන් කලින් නම් 102ක වගේ ප්‍රමාණයකට මේකට මුහුණ දෙන්න බැරි තත්ත්වයක් තිබ්බා. ඒතර දැන් කියන විදිහට ඒක අපි දන්නේ නැහැ. දැන් අලුතෙන් ඉන්දියාවෙන් එන වාර්තා අනුව 106කට මේකට මුහුණ දෙන්න බැරි තත්ත්වය. දැන් 106ක් කියන්නේ ලොකු අගයක්. ලොකු අගයක් කියන්නේ හැම 100 දෙනෙක්ගෙම 6 දෙනෙකුට මේ අලුත් කොවිඩ් ප්‍රභේදයට මුහුණ දෙන්න බැරි තත්ත්වයක්. ස්වාමිනේ ඒ කියන්නේ 100ක් හිටියොත් 6ක් මැරෙනවා කියන එක. එහෙමයි ස්වාමිනේ. නොසලකා හරින කිසි විටකත් අපිට බෑ ස්වාමිනේ. ඊටාම සැලකිල්ලෙන් කටයුතු කරනවා. ඔව් ඊටාමත් සංවේදී තත්ත්වයක්. මොකද ඒ 106 ඇතුලේ ඔබ මම ඉන්න පුළුවන්. ඒ 106 ඇතුලේ අපේ ආදරණීය අම්මා, තාත්තා, සහෝදරයා, සහෝදරිය, අපි වැඩියෙන්ම ආදරය කරන කෙනා ඒ 106 ඇතුලේ ඉන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔවුන් වෙනුවෙන් තමයි අපි ප්‍රවේශම් වෙන්න ඕනේ. ඒ නිසාම තමයි රජයෙන් සෞඛ්‍ය අංශ ලබා දෙන උපදෙස් ඒ ආකාරයෙන්ම පිළිපැදිය යුතු වන්නේ. ඉතින් විශේෂයෙන්ම අද ධම්සභා මණ්ඩපයේදී මේ කරුණ ඔබට මා කියන්න කල්පනා කළේ කරුණාව නිසායි. දැන් මේ වීඩියෝ දර්ශන ඔක්කොම මම මේ එකතු කරගෙන මේ විදිහට වීඩියෝවක් හැදෙව්වේ දැන් ඔබව බය කරන්න නෙවෙයි. ඔබ අනවශ්‍ය විදිහට බය කරවන්න නෙවෙයි. මේ ඇත්ත తත්වේ තේරුම් ගත යුතු නිසා. මේ ඇත්ත තත්ත්වය තේරුම් ගත්තේ නැත්නම් තවදුරටත් දැන් ඉස්සරහදී විවිධ උත්සව අවස්ථා සංවිධානය වෙන ඒවා තියෙනවා. දැන් මම දැක්කා එක්තරා හුදකලා කළ ප්‍රදේශයක මහජන සෞඛ්‍ය පරීක්ෂකයෙක් කියනවා පරීක්ෂකවරයෙක් එතුමාට විවිධ බලපෑම් වෙනවා කියලා මේ විවිධ උත්සව වලට අවසර ගන්න. එහෙමයි. ඉතින් ඒ වගේ දේවල් ගැන ආයෙ පාරක් හිතන්න. මොකද මේ සමහර විට ඔබ මේකෙන් නොමරෙන්න පුළුවන්. නමුත් ඔබේ ආදරණීයම කෙනා මේකෙන් මරණයටපත් වෙන්න පුළුවන්. එතකොට ඔබට කඳුලක් එක්ක තියෙන මතකයක් විතරක් ඉතුරු වේවි අනාගතයේදී. ඉතින් ඒ නිසා ඒ தത്വයට පත් වෙන්න දෙන්න එපා. දැන් මේ தത്വය BBC රූපවාහිනිය වාර්තා කරලා තිබුණා. ඉතින් හරිම සංවේදී විදිහට BBC රූපවාහිනිය වාර්තා කරලා තිබුණා. මේ தത്വයේ මේ ඉන්දියාවේ තියෙන මේ භයානක தത്വය ඔබට පහදා දිය යුතු නිසාම ශ්‍රද්ධා රූපවාහිනිය මගින් ඒ BBC නාලිකා වාර්තා කළ තිබූ ආකාරයත් ඔබට තේරෙන විදිහට සිංහලයට හඬ කවලා පෙන්වන්න අපි කල්පනා කළා. ඉතින් අපි දැන් ඒ දර්ශන පෙළත් නරඹමු. ඉන්දියාව ලෝකයේ අනිකුත් කිසිම තැනකට සාපේක්ෂව ඉතා සීක්‍රයෙන් කොවිඩ් වෛරස් දෙවනි රැල්ල හමුවේ මහා ව්‍යසනයක් කරා යමින් සිටිනවා. ගත වූ පැවිසි 4ක කාලයක් තුල 2000කට වැඩි සංඛ්‍යාවක් මරණයට පත්ව ඇති අතර අලුතින් රෝගීන් ලක්ෂ 3කට වඩා වාර්තා වී තිබෙනවා. නිවැරදි සංඛ්‍යාව මීට ඉහළ විය හැකියයි විශ්වාස කරනවා. ඉන්දියාවේ බොහෝ පළාත්වල රෝහල්වල රෝගීන් පිරී ඉතිරි යාමක් දක්නට ලැබෙන අතර ඔක්සිජන් ප්‍රමාණවත් තරමින් නොතිබෙන නිසාත් ප්‍රතිකාර නොලැබෙන රෝගීන්ට ප්‍රතිකාර නොමැතිවීම නිසාත් මිනිසුන් මිය යමින් පවතිනවා. දිල්ලි සිට මෙම වාර්තාව රැගෙන එන්නේ අපගේ කැමරාකරු ෆ්‍රෙඩ් ස්කොට් සහ සංජේ ගංගුලි විසිනුයි. හදකම්පා කරවන දසුන් මෙම වාර්තාවෙහි ආරම්භයේ සිටම දක්නට තිබෙනවා. ප්‍රධාන නගරයේ රෝහල් මේ වන විට COVID-19 ඉදිරියේ දනගසා තිබෙනවා. සාමාන්‍ය ජනතාව ඔවුන්ගේ ඉවසීමේ සීමාව උපරිමය දක්වා ඇවිදින්. මගේ ස්වාමියා ඉතාමත් නරක තත්වයක ඉන්නේ. මට යන්න දෙන්න. මෙම කාන්තාව පවසනවා. මේ කාන්තාව මේ විදිහට පැය 10ක් තිස්සේ එහා මෙහා ස්වාමියාව රැගෙන යනවා. මේ බොහෝ දිනෙක අද රාත්‍රියේම මිය යාවේ.
අනේ සර්, කරුණාකරලා මගේ අම්මා මිනිත්තුවකට බලනවද? වෛද්‍යවරයෙකු ඔහුත් සමග මව බැලීමට ගිලන් රථයට ගොඩ වෙනවා. ඔහු සූදානම් වන්නේ පසුගිය දින ගණන පුරාවටම සිදු කළ ප්‍රකාශයම ඔහුට සිදු කිරීමටයි. ඒ තවදුරටත් අප සමග නැහැ. මිය ගිහිල්ලා. ඇයගේ පවුල සහ සිය ගණන් ඉන්දියාවේ පවුල් අතර එක් පවුලක්වත් තමන්ගේ ආදරණීයන්ගේ ජීවිත බේරගන්න අවස්ථාවක්වත් ලැබෙන්නේ නැතුව බොහොම දුකින් ඉන්නේ. बालाजी काहे ऐसे कैले हाथे ඇය මහන්සි ගන්නේ සිහිය නොමැතිව සිටින තම සහෝදරයාව අවදි කිරීමටයි. බලාජි තිරුපති වූ ඔහු දරුවන් දෙදෙනෙකුගේ පියෙක්. මිනිත්තු කිහිපයකට පසු ඔහු මිය ගියා. ඔක්සිජන් වල දැඩි හිඟයක් දකින්නට ලැබෙනවා. මෙම ගිලන් රථයේ සිටි සීමා දේවි මිය ගියේද ඔක්සිජන් අවසන් වීම නිසායි. ඇතැම් රෝහල්වල ඔක්සිජන් සැපයුම ඇත්තේ තව පැය කිහිපයකට පමණයි. ඉන්දියාවේ ඉහළම සෞඛ්‍ය පහසුකම් ඇති දිල්ලි නගරයේ COVID-19 ආරම්භයේ පටන්ම මෙම තත්ත්වය උදා වේයයි සැවොම බියෙන් සිටියේ. COVID-19 පළමු රැල්ල යම් දුරකට පාලනය වීමත් සමග මෙරට රජය ජයග්‍රහණ සැමරුවා. නමුත් මෙම තත්ත්වයට රට සූදානම්ව තිබුණේ නැහැ. පෙර අවස්ථාවන් වලට වඩා මෙම අවස්ථාවේදී ඉතාමත් කුරිරු ලෙස COVID-19 හි බලපෑම මෙරටට උදා වී තිබෙනවා. නමුත් මේ බලාපොරොත්තු වූවක් නොවේ. රෝහිත් ශර්මා ආරක්ෂිත ඇඳුමින් තනිවම තමන්ගේ අම්මා දීපිකාගේ ආදාහන කොත හදනවා. මේ වගේ චාරිත්‍ර සාමාන්‍යයෙන් සිදු කරන්නේ පවුලේ සියලු දෙනාත් එක්ක. අපි මෙහෙම දෙයකට සූදානමින් සිටියේ නැහැ. රටක් වශයෙන්ුත් සූදානමින් සිටියේ නැහැ. මට හරිම දුකයි මවගේ මරණය ගැන. ඇගේ වයස 59යි. එයා විශ්‍රාම ගියේ ළඟදී. එයාට ඕන වෙලා තිබ්බා අපිත් එක්ක එකට කාලය ගත කරන්න. නමුත් මට දැන් පේන්නේ ඇය දරගොඩ මත ඉන්නවා විතරයි. lying down on the that's all I අම්මගේ වලලු අල්ලගෙන මේ දුක් වෙන මොහු වගේ තව බොහෝ දෙනෙක්ට තමන්ගේ ආදරණීයයන් අහිමි වෙයි. මෙම වෛරසය ඉන්දියාව පුරා වේගයෙන් පැතිර යද්දී අද ඉන්දියාව හෙට ශ්‍රී ලංකාව විය හැකි. මෙවන විට ඉන්දියාවේ දින 3ක් ඇතුළත මිලියනයකටත් අධික ප්‍රමාණයකට වෛරසය ආසාදනය වී ඇති අතර රෝහල් ගත වීමට නොහැකිව දසදහස් ගණනක් මරණයට පත්ව තිබෙනවා. අර්බුදයේ නිවැරදිව කළමනාකරණය නොකිරීමත් මාස 2කට ඉහත කොවිඩ් පරාජය කළා යයි සැමරීමටත් පසුව මෝදි රජය නිවැරදි සංඛ්‍යාව හෙළිදරව් කරන්නේ නැහැ. ලංකාව තුළ සමරන සිංහල දෙමළ අලුත් අවුරුද්දමින් ඉන්දියාවත් මහා උත්සව දෙකක් කෝලි සහ කුම්භමේලා සැමරුවා කිසිම කෙනෙක් නිසි ආරක්ෂිත විධිවිධාන අනුගමනය නොකරමින්. දැන් ඔවුන්ට ජීවිතවලින් වන්දි ගෙවීමට සිදු වී තිබෙනවා. අද ශ්‍රී ලංකාව ඉන්දියාවේ මාස 2කට ඉහත තත්ත්වයකට සමාන වී තිබෙනවා. ඒ නිසා දැන්ම හැම අයුරකින්ම තමාගේ ආරක්ෂාවට පියවර ගැනීම කළ යුතුයි. රජයට තනිවම ඔබ හා ඔබ පවුලේ හිතවතුන් මෙම මාරාන්තික වෛරස් ප්‍රභේදයෙන් බේරා ගැනීමට හැකියාවක් නැහැ. ඔබට පැහැදිලි වෙන්න ඇති ඉන්දියාවේ මේ තියෙන සෝචනීය තත්ත්වය. අපි හොඳටම තේරුම් ගන්න ඕන දේ තමයි රජයකට තනියම මෙබඳු තත්ත්වයකට මුහුණ දෙන්න බෑ. ඒකට අපි හැමෝගෙම සහාය අවශ්‍යයි. සෞඛ්‍ය අංශ කොතරම් වෙහෙසුණත්, රජයක් කොච්චර වෙහෙසුණත්, මහජනතාව ඊට අනුකූලතාවයක් දක්වන්නේ නැත්නම් මෙබඳු රෝගයක් පාලනය කරගන්න එක සිහිනයක් විතරයි. ඉතින් ඒ නිසා දැන් වගකීම ඔබත් මාත් අතට ඇවිල්ලා තියෙන වෙලාව. ඉතින් ඒ නිසා අද ඔබත් මාත් හැසිරෙන ආකාරය මත අප සියලු දෙනාගේම අනාගතයේ හෙට දවස ලංකාවේ අනාගතයේ තීරණය වේවි. කී දෙනෙක් අපෙන් සමුගන්නවද නැද්ද කියන එක තීරණය වේවි. ඉතින් ඒ නිසා අද ඔබ වගකීමෙන් ඔබේ දිනය ගත කරන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා මේ ගැන සංවේදී වෙන්න. රජයේ මගින් ලබා දෙන සෞඛ්‍ය අංශ මගින් ලබා දෙන සියලු සෞඛ්‍ය උපදෙස් ඒ ආකාරයෙන්ම පිළිපදින්න. මොකද ඒක තමයි මේ වෙලාවේ අපිට තියෙන රැකවරණය. ඒ වගේම විශේෂයෙන්ම අපි ඔබට කියන්න කැමති මීට පෙර කොවිඩ් රැල්ල ආපු වෙලාවේ
අපි ඔබට නිරන්තරයෙන්ම අර රාත්‍රියේ තිබ්බ වැඩසටහනේදී පිරිත් දේශනා අවසානයේදී ඔබ මේ ගැන දැනුවත් කළා. ඒ තමයි අපිට ප්‍රතිශක්තිය නංවන දේශීය ක්‍රමවේද තිබුණා. එහෙමයි ස්වාමී. මේ ක්‍රමවේදවලට ආපහු අපි එකතු වෙන්න ඕනේ. මොකද බටහිර රටවල එහෙම ප්‍රතිශක්තිය වර්ධනය වීමක් ගැන සාමාන්‍යයෙන් කතාවක් අපේ තියෙන ක්‍රමවේදත් එක්ක නැහැ. ඉතින් ඒ නිසා අපිට තියෙන විශාල රැකවරණයක් තමයි අපේ දේශීය දැනුම. එහෙමයි ස්වාමීනි. ඒත් එක්ක විශේෂයෙන්ම ඔබ දවසට තේ පානය කරන වෙලාවක් තියෙනවා නම් එහෙමයි. ඒ ඔබ පානය කරන තේ කෝප්පෙට ඉඟුරු ටිකක් දාන්න. ඉඟුරු කියන්නේ ඉතාමත්ම හොඳ ඖෂධයක්. එහෙමයි. ඉතින් ඉඟුරු ටිකක් තලලා දැන් ඉඟුරු ගහ ඔබට ගෙදර හදාගන්න පුළුවන්. දැන් පහුගිය කොවිඩ් කාලේ අපි ඔබට නිතර කිව්වා ගෙදර මේව හදාගන්න කියලා. එහෙයි ස්වාමීනි. එතකොට ඉඟුරු ටිකක් තලලා ඒ තේ කෝප්පෙට දාගෙන හොඳට රස්නේ පිට ඒ ඉඟුරු තේක බොන්න. නිකම්ම තේ බොන්න නැතුව. එතකොට ඒක ජින්ජර් ටී වෙනවා. ඒක හරි ඖෂධීය පානයක්. එහෙමයි ස්වාමීනි. ඒ විතරක් නෙවෙයි ඔබට හැකිනම් කොත්තමල්ලි වගේ ඉඟුරු කොත්තමල්ලි දවසට එකවරක්වත් පානය කරන්න. එහෙමයි. ඒත් එක්කම පුංචි හරි සෙම්ප්‍රතිශ්‍යා තත්වයක් ඔබට දැනෙනවා වගේ නම් ඒ මොහොතේ ඉඳලා දවසට 3 පාරක් අනිවාර්යෙන්ම හොඳින් හුස්ම ගනිමින් අර ස්ටීම් ඉන්හලේෂන් එහෙමත් නැතිනම් හිමාලය ආස්වාස කිරීම අපි දුම් අල්ලනවා කියලා කියන්නේ. එහෙමයි. දුම් අල්ලන එක කරන්න. ඔබ ගමේ ගොඩේ ඉන්න කෙනෙක් නම් ඔබට පහසුවෙන් ඔය පැංගිරි කුලේ දේවල් හොයාගන්න පුළුවන්. දෙහි අපේ ඉස්සර ඉඳලම අපේ තිබ්බ දෙයක් දෙහි. ඉතින් මේ දෙහි කොළ අරගෙන දෙහි කොළ හොඳට හොදලා අර රත් වෙන වතුරට දෙහි කොළ දැම්මොත් ඒකේ හරි හොඳ ඖෂධීය ගුණයක් එනවා තව. නිකම්ම වතුර දුම් අල්ලනවට වඩා. ඒ නිසා දුම් ඇල්ලීම අනිවාර්යයෙන්ම සිදු කරන්න. හොඳට හුස්ම ගන්න ඕනේ. ඒකෙදි හොඳට පෙනහළු වලට යන විදිහට කටිනුයි නහයනුයි මාරුවට හොඳට හුස්ම ගනිමින් හොඳට පපුව පිරෙන්න දුම් අල්ල ගන්න. ස්වාමීනි අර කොරෝනා මුල්වරට ආරම්භ වෙන අවස්ථාවේ හරි ඉක්මනින් මේ කටයුතු වල අපි මේ පුරුදු වුණා භාවිතා කළා. පුරුදු වුණා. දැන් අපි ඒකට ආපහු යන්න කාලේ. එහෙයි ස්වාමීනි. ආපහු යන්න කාලේ. ඒත් එක්කම විශේෂයෙන්ම ඔය සෞඛ්‍ය දේවල් කරන අතරේ හැමදාම පුරුදු වෙන්න ඒ කියන්නේ මේ කොවිඩ් ලක්ෂණ තිබුණත් නැතත් පුරුදු වෙන්න මේ ලුණු කියන්නේත් අපේ හොඳ ඖෂධයක් අපිට තියෙන අපේ හතර වටේම මුහුදනේ තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඉතින් ගෙදර හැම ගෙදරකම ලුණු පොල් කට්ටක් නැති ගෙදරක් නැහැ. ඉතින් ඒ නිසා ලුණු ටිකක් අරගෙන උණු වතුරට දාලා හොඳ උණු වතුරට දාලා මද රස්නේ කරගෙන ඊට පස්සේ ඒ මද රස්නේ උණු වතුරෙන් හොඳට උගුර හොදන්න. අර අපි හොඳට උගුර තෙමෙන විදිහට හොඳට උගුර යම් තප්පර ගානක් උගුරේ ලුණු රැඳිලා තියෙන විදිහට උගුර හොදන්න. මේකෙදි ගොඩාක් හොඳයි. ඔබ රාත්‍රියේ අපි හිතමු දත් මදිනවා කියලා නිදා ගන්න කලින් දත් මැදලා නින්දට සූදානම් වෙන වෙලාවේ වෙන මොනවත් වතුර බොනවා නම් වතුර බීලා ඒව ඉවර කරලා නින්දට යන්න කලින් අර උගුරේ හොඳට ගෑවෙන විදිහට හොඳට ලුණු හොඳට උගුරේ තවර ගන්න. ලුණු කියන්නේ මද රස්නේ ලුණු වතුර. එතකොට මේ తত্ত্বය ගොඩාක් දුරට පාලනය කරගන්න පුළුවන් ওই ටික කරොත්. එහෙමයි. ඒ වගේම ඔබට යම්කිසි ශ්වසන අපහසුතාව තියෙනවා නම් අනිවාර්යයෙන්ම අර දුම් අල්ලන එක කරන්න. ඒ දුම් අල්ලන එක ඊටාත්ම හොඳ යහපත් ඖෂධයක් බවට පත් වෙනවා. එහෙමයි. එතකොට ඊට පස්සේ දැන් ඔබ නිරන්තරයෙන්ම මුඛාවරණ පැළඳීම අතිශයින්ම වැදගත් මේ අවස්ථාවේදී. ඒතර සාමාන්‍යයෙන් අපි පුරුදු වෙලා ඉන්නවා ඇතුළක ඉඳිද්දි මුඛාවරණ ගලවලා ඉන්න. එහෙම කරන්න එපා. එහෙමයි. මුඛාවරණ දාගෙනම ඉන්න. ඒක දැන් අපිට හරියට අපි දැන් ඔරලෝසු දාන්න පුරුදු වෙලා ඉන්නේ. ඔරලෝසුව බැඳලා මේක බැඳගෙන ඉන්නවා. ඒ වගේ මුඛාවරණයක් පැළඳ සිටීම මේ කාලේ අපි පුරුදු වීම අත්‍යවශ්‍යම දෙයක්. එහෙමයි. ඒත් එක්කම අර අත්සේදීම වගේ අර සාමාන්‍යයෙන් අපි COVID-19 වෛරසයට මුහුණ දෙන්න භාවිතා කරන සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්න. ඒත් එක්කම ගොඩක් වැදගත් අර සමාජ දුරස්ථකරණය social distancing කියන්නේ. ඒ අනුව අර මීටරයක දුර හැකිතාක් පවත්වා ගන්න උත්සාහ කරන්න. අනවශ්‍ය විදිහට පිරිස එකතු වීම, සිප වැළඳ ගැනීම, බාහිර අයගේ කරන්න යන්න එපා. ඒ වෙනුවට අර අතට දීම් ආදී වෙනුවට අපිට ආයිබෝවන් කියලා ආචාර කරන්න පුළුවන්. නමෝ බුද්ධාය කියලා අද්දක එකතු කරලා ආචාර කරන්න පුළුවන්. එතකොට ඒ වගේ අපේ දේශීයත්වය තුළ අපට ආරක්ෂා වෙන්න පුළුවන් ක්‍රමවේද අනුගමනය කිරීම මෙතනදී අතිශයින්ම වැදගත් වෙනවා. ස්වාමීනි අපට අවසරයක් ලැබේවා. විරාමයක් පිණිස කාලය වෙන් කරගන්න අවස්ථාව උදා වෙලා තියෙන අවසර ලැබේවා. ඉතින් අපේ පින්වත් ස්වාමීන් වහන්සේ අපට කරුණාවෙන් මේ කාරණා
පහදන්නට යෙදුණා. ඉතින් ලෝකයේ තත්ත්වය පිළිබඳව හොඳින්ම අවබෝධයට පැමිණෙන්න අපට අවස්ථාව යෙදුනේ. ඉතින් වඩාත් සීරුවෙන් ජාතියේ කාවන්ව අනිකාගේ ජීවිතය පරිස්සම් කර ගැනීම පිණිස තමන් උදෙසා මේ කටයුතු වල පිළිපන්දින්න ඔබට ධෛර්යය ලැබේවා. නැත්නම් ඔබේ පිළිබඳව අදිස්ථානයට පැමිණියා කියලා අපි විශ්වාස කරනවා. ඉතින් අපි විරාමය ලබා ගන්න සූදානම් වන්නේ. ඔබේ දහම් ගැටලු අපට යොමු කරන්න 0112 548 400 ඔස්සේ දහම් ගැටලු ලබා ගන්න අපි සූදානම්ින් ඉන්නවා. ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ පූජනීය අනුශාසක දූරන්දර අවසරයි නම සඳහන් කරන්න. පූජ්‍ය පාදාලුදෙණිය සුබෝධි අපේ පින්වත් ස්වාමීන් වහන්සේ ඔබේ දහම් ගැටලු සඳහා පිළිතුරු ලබා දෙන්න සූදානම්ින් අපට අනුකම්පාවෙන් වැඩ වාසය කරනවා. එහෙමනම් අපි දැන් සූදානම් විරාමය ලබා ගන්න. විරාමෙන් පස්සේ අපි නැවතත් ශ්‍රද්ධා ධම්සභා මණ්ඩපයේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ ලක්කිරු ගුවන් විදුලිය ඔස්සේ ඔබට සමීප කරමින් මුණ ගැහෙනවා. ඉතින් අද දවසේ ඔබේ දහම් ගැටලු සඳහා පිළිතුරු ලබා දෙන්නත් අප සූදානමින් ඉන්නේ. 0112 548 400 ඔස්සේ ඔබේ දහම් ගැටලුව පැහැදිලිව ඉදිරිපත් කරන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. ඉතින් අද මේ ධම්සභා මණ්ඩපයේ සදැහැති දායකත්වයත් අපි සිහිපත් කරගන්නම්. ලංකාවේ සහ ඇමරිකාවේ පදිංචි පින්වත් කලන මිතුරු මිතුරියන් පිරිසක් විසින් සදැහැති දායකත්වයේ දරන්නේ. පින්වත් හැමදෙනාම අපි තාම දයාවෙන් සිහිපත් කොටගෙන අපි නැවතත් අපේ පින්වත් ස්වාමින් වහන්සේට යොමු වෙනවා. අවසරයි ස්වාමීන්. පින්නතුනේ ඔබට සමහර විට අද ධම්සභා මණ්ඩපයේ ඔබ බලන්නේ යම් කුතුහලයකින්. මොකද පසුගිය සතියේ ධම්සභා මණ්ඩපයේදී අපි ඔබට රාගම රෝහලේ නොමේරු ලදරු ඒකකයට උපකරණ පරිත්‍යාග කිරීමක් ගැන ඔබට කිව්වා. එයින් අපට ඒ නොමේරු ලදරුවන්ගේ ඒ කියන්නේ අඩු වයසින් මෙලොවට බිහි වෙන දරුවන් බොහෝ ප්‍රමාණයකගේ ජීවිත සුරක්ෂා කරන්න හැකි වෙන බවත් අප ඔබට කිව්වා. ඉතින් ඒ නිසා ඒ නොමේරු ලදරු ඒකකයට අවශ්‍ය උපකරණ පරිත්‍යාග කරන්න අපි සියලු දෙනා එකතු වෙමු කියන පණිවිඩයත් අපි ඔබට කිව්වා. ඉතින් එහිදී බොහෝ දෙනෙක් මේ මොහොතේම කතා කරන්න පටන් ගත්තා. නමුත් වැඩසටහන අවසන් වෙද්දී ඒ අවශ්‍ය මුදල් ප්‍රමාණය එකතු වෙලා තිබුණේ නැහැ. ඒ කියන්නේ අර ලැබෙන දුරකථනයේ හරිම කාර්යබහුල වෙලා තිබුණේ. ඒ ලැබෙන ඒ ඔබ කියන මුදල් ප්‍රමාණ පින්වත් ස්වාමීන් වහන්සේලා සටහන් කරගත්තා. නමුත් අවශ්‍ය ප්‍රමාණය සම්පූර්ණ වෙලා තිබුණේ නැහැ. එතකොට මං හිතන්නේ ලක්ෂ ගණනාවක අඩුවක් තිබුණා. එතකොට අප අවසානයේදී ඔබට කිව්වා දිගටම අපිට කතා කරන්න කියලා. මොනවා වෙන්නේ නැද්ද කියන ප්‍රශ්නේ මං හිතන්නේ ඔබට ඇති. ඇත්තටම පළමුවෙන්ම මම ඔබ සියලු දෙනාට මෙත්සිතින් පුණ්‍ය ආනුමෝදනා කරනවා. දායකත්වයේ දරූ සියලුම දෙනාට ඒ සඳහා ප්‍රථම දායකත්වයේ දරුවේ මේ ගැන අවසර ගන්න මම ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේත් එක්ක කතා කරාට පස්සේ අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මේ තුල තියෙන සංවේදී බව දැකලා රුපියල් ලක්ෂ 5ක මුදලක් පොල්ගහවිල මහමෙවුනාව භාවනාසපුවට සදහැවතුන් ඒ අවශ්‍ය කටයුතු වලට ගැනීමට පරිත්‍යාග කොට තිබූ මුදල් වලින් ගුරු දෙවිඳුන් පරිත්‍යාග කළා. ඉතින් එයින් මනාව ආරම්භ වූ මේ පුණ්‍ය ව්‍යාපෘතිය එදා රාත්‍රී වෙද්දී සම්පූර්ණයෙන්ම පිරීලා අවසන් වුණා. ඉතින් පින්වත් ඔබ විවිධාකාරයෙන් දායකත්වයෙන් දෙන්න ඉදිරිපත් වුණා. සමහර අය ලක්ෂ 10 බැගින් දායකත්ව දරපු අය හිටියා. ලක්ෂ 5 බැගින් 3 බැගින් නොඑක් ආකාරයෙන් දායකත්වයෙන් දරපු අය හිටියා. ඉතින් ඔබ සියලු දෙනාගේම උපකාර මත පසුගිය ඉරිදා ඒ කියපු උපකරණ පරිත්‍යාග කිරීම මේ ඉරිදා වෙන්න කලින් ඊයේ දවසේදී සම්පූර්ණ කරලා ඒ රාගම රෝහල වෙත බාර දෙන්න අපට හැකි වුණා. ඉතින් ඒ ගැන දර්ශන පෙළ අපි පළමුවෙන් ආරම්භ ලෙමු. ඉතින් ඔබ සතුටු වෙන්න මේ සඳහා වචනයකින් හෝ ඔබ දායක වුණා නම් ඒ වගේම මේ සඳහා ඔබ දායක වුණ කෙනෙක් නම් නැතිනම් ඔබ අඩුම තරමේ දැක බලා අනුමෝදන් වෙනවා නම් මේක ඊටා සුන්දර පිනක්. මොකද සසරේ මේ මනුස්ස ලෝකේ ධර්මයේ තියෙන කාලෙක මනුස්ස ලෝකෙට එන්න පින නැති දරුවන්ට ඒ අවශ්‍ය පහසුව සැදීම පිණිසයි
මේ පරිත්‍යාග මේ ආකාරයෙන් සිදු වුණේ. ඉතින් අපි ඒ උතුම් දර්ශන පෙළ නරඹමින් එය අනුමෝදන් වෙමු. අනාගත පරපුර සුරක්ෂිත කරනු පිණිස මිලින වී යන්නට හදන ජීවිතවලට පණ නලක්වන්නට ශ්‍රද්ධා සමාජ සත්කාරය සත්හි දැතිව මෙවර දෑත්තිගු කළේ උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ විශේෂිත ප්‍රතිකාර ලදරු ඒකකයටයි. සමහර පින් තියෙනවා අකුසල් යටපත් කොට විපාක දෙන. අන්න එතකොට අපට පුළුවන් අපි අතින් සිදුවුණු යම් අකුසලයක් තියෙනවා නම් ඒ අකුසලේ යටපත් කොට විපාක දෙන පින් උපදවා ගන්න. එතකොට අර අකුසලේ යටපත් කරලා ඒ පින විපාක දෙනවා. ඉතින් අද අප සීලු දෙනාම රැස් කරගන්න මේ බඳු පිනක්. මිනිස් ලෝකයට පැමිණෙන්න වෙරදරන අහිංසක පුංචි දරුවන්ට මේ මිනිස් ලෝකයට උපදින්න වාසනාව ලැබේවා කියන අදහසත් හිතෙහි පෙරදැරිව ඒ වගේම බොහෝ ජීවිත ගණනක් සුරැකේවා කියන අදහස හිතෙහි පෙරදැරිවයි අද මේ උතුම් පරිත්‍යාගයන් අප සිදු කරන්නේ. අපේ අතිපූජ්‍ය පූජ්‍යපාද අලුදෙනියේ ස්වාමීන් වහන්සේ හම්බෙන්න ආවේ ගිය සෙන්සුරාදා දවස් 7ක් ඉස්සෙල්ලා. අද හරියට දවස් 7යි ගියේ. ඉතින් අද පළවෙනි වතාවට මම ඇවිල්ලා ඒ අතිපූජ්‍ය අලුදෙනියේ සුබෝධ ස්වාමීන් වහන්සේ හම්බෙලා පොඩි ඉල්ලීමක් කරා. ඒතර මේ ඉල්ලීම කරන්න ඉස්සෙල්ලා මේකට පොඩි ඉතිහාස කතාවක් තියෙනවා. මගේ යාළුවා මගේ මිත්‍ර මේ ශාස්ත්‍රයේ ඉන්න විශේෂඥ වෛද්‍යවරුත් එක්ක ඉතින් අදහස් හෝමාරු කර ගන්නකොට තව නිශේන්ද්‍ර කරුණාතිලක කියලා හිටියා ඉන්නවා මේ කාන්තා රෝග වෛද්‍යවරයෙක්. එයා මට කිව්වා මල්ලි මොනා කරත් අධෛර්යමත් වෙන්න එපා. ඔයා ගැන හොඳට දන්නවා කට්ටිය ගොඩක් වැඩ කරනවා කියලා. එතුමා ළඟ වැඩ කරනවා මේ නීල් ගුණසේකර කියලා මෙතුමාගේ මහත්මයා කිව්වා සර් මේ අපි සුබෝධි හාමුදුරුවෝ හම්බෙමුද කිව්වා. මම කිව්වා හරි නීල් අපි හම්බෙමු ගොඩක් අය හම්බෙලා තියෙනවනේ. ඉතින් මමත් හිතුවේ ගොඩක් අය හම්බුණා. ඉතින් මේ සුබෝධි හාමුදුරන්වත් අපි හම්බෙලා බලනවා. ඉතින් සුමානේ ගියේ ඔබ වහන්සේ කිව්වට 92 ලක්ෂයක් කියලා එක කෝටි 20 ලක්ෂයක් වටින බඩු හරි විදිහට බැලුවොත්. ඉතින් මේ සුමානයක් ඇතුළත අපි එක වතාවක් හම්බෙලා හාමුදුරුවෝ මේ වගකීම සියල්ලම බාර අරන් ඒ අදාළ තැන් වලට දැනුමුත් දීලා ඒ අදාළ අයව මේක සම්බන්ධත් කරලා අද වෙනකොට හරියට සුමානයයි වැඩෙත් වෙලා ඉවරයි. ඉතින් අපි මේ ඔබලා මේ කවුරුත් උදව් කරන අපේ රාගම තියෙන නොමේරු ලදරු එකක ගත්තොත් මේ වගේ අය තමයි ගොඩක් ඉන්නේ. මේ ඉන්නේ සති 28 එක්කෙනෙක්. ග්‍රෑම් 600ක් විතර බර ඇති. අදටත් අපි මේ එන වෙලාව වෙනකොට මේ වගේ 6ක් හරි 7ක් හරි මැෂින් වල ඉන්නවා. මෙයා සති 26ක් එහෙම නැත්නම් 25 අයත් අපි ළඟ ඉන්නවා. ග්‍රෑම් 600ක් 500ක් ඒ වගේ. ඉතින් මේ අර වෙන්ටිලේටර් එකක් අර තියෙන හුස්ම ගන්න මැෂින් එකකට තමයි මේ වගේ මේ මැෂින් හොඳ මැෂින්ක්. මේක ගැන මම වෙනම කියලා දෙන්න. ඊට වඩා දියුණු මට්ටමින් අඩු මැෂින් එකකට තමයි මේ සම්බන්ධ කරලා තියෙන්නේ. එයා තනිකර මැෂින් මත මේ තමයි හුස්ම දුවන්නේ. යම් කිසි කාලයක් යනකම්. ඒ මැෂින් නැත්තම් එයාගේ ජීවිතේ නැහැ. මේ ඉන්කියුබේටර් එක එකකින් වෙන කාර්යභාරය තමයි අර ඇතුලේ බබෙක් ඉන්නවා පේනවා ඇති. ඒක ඇතුලේ උණුසුම් කුටීරයක් වගේ අම්මගේ ගර්භාෂය වගේ කොටින්ම කියනවනේ. එතකොට ඒක ඇතුලේ
වාතාශ්‍රයක් තියෙනවා. උණු වෙච්ච වාතයක් තියෙනවා. එතකොට සහ ජල වාෂ්ප විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒතර ජල වාෂ්ප තිබ්බහම වෙන්නේ බබාගේ ඇඟෙන් ජලය පිටට යන්නේ නැහැ. ඇතුළේ රස්නේ. බබාට හොඳ සනීපදායක පරිසරයක් අර ගර්භාෂය වගේම තියෙනවා. බබා මෝරලා එළියට ගන්න පුළුවන් වෙනකල් අපි ඒක තියාගන්න. ඒ ඔබලා මේ දීලා තියෙන තේ මැෂින් එකක් තමයි. එතකොට ඒ මැෂිමේ යම්කිසි බබෙක් බේරුණාද මේ ඔබලා දුන්න මැෂිනුත් තව බබෙක් සුදහස් ගානක් බේරනවා. මේ ඉන්නේ සති 26 ග්‍රෑම් 585ක බබෙක් දැන් ඉන්න තත්ත්වය. දැන් එයා බොහොම හොඳට සාමාන්‍ය ළමෙක් වගේ ඉන්නවා. දැන් අවුරුදු එකමාරක් විතර වගේ. මේ ඉන්නේ සති 28 මම හිතන්නේ. සති 28න් අපි ගත්ත තුන් නිබුල්ලු. ඒගොල්ලෝ බේරලා ගිහිල්ලා දැන් ඉන්න තත්ත්වය. ඉතින් ඒවා ඔක්කොම නිකන් වෙන්නේ නැහැ. වෛද්‍යවරු විතරක් නෙවෙයි අපේ හෙද කාර්ය මණ්ඩලය ඒගොල්ලන්ට එක්තරා ප්‍රමාණයක් යනකොට ඒගොල්ලෝ ළමයාත් එක්ක ඉන්න ඊට පස්සේ ඒගොල්ලන්ට ඒ ළමයා ඒගොල්ලන්ගෙන් වෙනවා. රාජකාරියට එහා ඊට පස්සේ මේ ළඟදී තවත් දෙයක් වුණා. මේ අපිට ආවා බණ්ඩාරවල පැත්තෙන් එළවලු ගොවියෙකුයි එයාගේ නෝනා ඇවිල්ලා අවුරුදු 10ක් බබාල් නැතුව හිඳිලා. බබා පොඩි බබෙක් හම්බුනේ. බබා හොඳ කරලා දුන්නා. අපි නමුත් අපි එකපාරටම එළියට දුන්නේ නැහැ. බබා හොඳයි අපි දාලා තිබ්බා. මේ වගේ මැෂින් අපි ළඟ තිබ්බේ නැහැ. කොහොම හරි යම් කිසි වෙලාවකදී බබත් පොඩි හින්දා යාට පිටුරේ යාමක් වෙලා අපි බලනකොට ඔක්සිජන් මට්ටම ඉතාමත් පල්ලෙහාට බැහැලා තිබ්බා. ඒ අවුරුදු 10ක් යා බබාල් නැතුව ඉඳලා තමයි බබා හදාගත්තේ. නමුත් අපිට අවාසනාවකට ඒ බබා බේරන්න බැරි වුණා. නමුත් මේ වගේ මැෂින් එකක් තිබ්බනම් මේ වගේ මැෂින් කීපයක් අපිට තිබ්බනම් ඒ තත්ත්වෙ වෙන්නේ නැහැ. මොකද අපි හැම වෙලාවෙම බබාට මේ මැෂින් එක සම්බන්ධ කරලා තියෙනවා. ඒකට හදිස්සියවත් ඔක්සිජන් මට්ටම බැස්සොත් 95න් පල්ලෙහාට ගියොත් අපි ඒකේ සිග්නල් එකක් එනවා. එලාම් එකක් එනවා. කුක් 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 ගාලා. ඒකට ඒ සම්බන්ධයෙන් අදාළ පියවරල අපිට ගන්න පුළුවන්. ඉතින් ඔබලා දුන්න මැෂිමෙන් ඔබලා දුන්න ආධාරයෙන් හැම වෙලාවෙම ජීවිතයක් බේරනවා කියන එක අමතක කරන්න එපා. මේක දායක වෙච්ච හැමෝටමත් ඔයගලන් තේරෙන්නේ දැන් කොච්චර පුණ්‍ය කර්මයකටද ඔබ තුමන්ලා මේ දායක වෙලා තියෙන්නේ කියලා. අපි තවදුරටත් මෙතනින් නතර වෙන්නේ ඉදිරි දේවල් කරන් යනවා. ඔබලාගේ මේ දායක වෙච්ච මට්ටමෙම දායක වෙන්න කියලා අපි ඊටමත් ගුණපූර්වකව ඉල්ලා සිටිනවා. ඒ වගේම විශේෂයෙන්ම මම මේ සහභාගී වෙච්ච ඔබ සියලු දෙනාටමත් බොහොම පිං. ත්වන් සරණයි. අනාගත දරු පරපුරෙහි නිරෝගී සුව පතා සිදු කළ මේ උතුම් පුණ්‍ය කර්මයෙන් රැස් කරන ලද සියලු පින් මේ සඳහා උපකාර කළ පින්වත් සියලු දෙනාටත් නන් අයුරින් උපකාර කළ පින්වත් සැමටත් මාසික ධර්මදාන සමාජික පින්වතුන්ටත් අනුමෝදන් වෙත්වා. තෙරුවන් සරණයි. පින්නතුනේ ඔබට මං හිතන්නේ බොහෝම සතුටු ඇති. ඒ රැස් වෙච්ච උදාර පින ගැන. මේ සියලු පින් අපට සිදු කරන්න ලැබෙන්නේ අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිසායි. ඉතින් ඒ නිසා මේ රැස් වූ සියලුම පුණ්‍ය සම්පත්තිය අපගේ ගුරු දෙවිඳුන් අනුමෝදන් වී නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත් ලබත්වා සුවසේම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරත්වා. සාතු සාතු සාතු. ඒ වගේම මේ සඳහා ස්වල්ප මුදලකින් හෝ විශාල මුදලකින් හෝ දායකත්වයේ දරුව ඔබ සියලු දෙනා යම් අයුරකින් හෝ වචනයකින් හෝ දායකත්වයේ දරුවා නම් ඒ සියලු දෙනා පොදුවේ මේ පින් අනුමෝදන් වෙත්වා. 300ක පමණ පිරිසකගේ දායකත්වයෙන් තමයි මේ සම්පූර්ණ කරන්න පුළුවන් වුණේ. ඉතින් ඒ සියලු දෙනා එකසේ මේ පින් අනුමෝදන් වී නිදුක් නිරෝගී සුව සම්පත් දීර්ඝායුෂ ලැබමින් සුවසේම උතුම් ධර්මය අවබෝධ කරත්වා කියලා අපි මෙත් සිතින් පින් අනුමෝදන් කරනවා. පින්නතුනේ අපි ලක්ෂ 80ක පමණ මුදලක් තමයි මේකට එකතු කරන්න කල්පනා කළේ. නමුත් අපිට ලක්ෂ 92ක පමණ මුදලක් එකතු කරගන්න ඔබ දායකත්වයේ දරන ඉදිරිපත් වුණ නිසා තවත් උපකරණ ගණනාවක් අපිට වැඩි කරන්න පුළුවන් වුණා. එයින් දැන් ජීවිත ගණනාවක් බේරෙන විදිහට කටයුතු සකස් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා ඔබට බොහොම සතුටු වෙන්න පුළුවන්. අර මම කිව්වේ සමහර පින් තියෙනවා අකුසල් යටපත් කරලා විපාක දෙන. ඒ වගේ සංසාරේ අපි අතින් වෙච්ච සංසාර දෝෂ තියෙනවා. විවිධ සංසාර දෝෂ අපි සමහර විට මේ මනුස්ස ලෝකෙට එන්න හදපු දරුවෙකුට එන්න දෙන්නේ නැතුව සමහරට අපි ගබ්සා කරන්න ඉතින් අපේ ළමයා. එහෙම වුණාම අපි ආයේ මනුස්ස ලෝකෙට එන්න හදද්දී අපිට එන්න බැරි වෙනවා. ඒ වගේ අකුසල් තියෙනවා නම් සුගති ලෝකයකට පැමිණෙන්න තියෙන මාර්ගය අවහිර වෙන. ඒ බඳු අකුසල් අපි අතිනුත් සසරේ කෙරිලා තියෙනවා නම්
ඒ අකුසල් යටපත් වෙලා ඒ වෙනුවට මේ පින මතු වෙලා අපිට සුගති රැකවරණ ලැබේවා කියන අදහසත් සියලු දෙනාම හිතේ ඇති කරගන්න. ඒ වගේම විශේෂයෙන්ම අපි සිහිපත් කරන්න ඕනේ රාගම ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍ය සංජීව තෙන්නකෝන් මහත්මයා බොහෝම කැපවීමෙන් ඒ දරුවන් වෙනුවෙන් කටයුතු කරන්නේ. ඒ වගේම විශේෂඥ වෛද්‍ය දිල්රුක්ෂි තෙන්නකෝන් මහත්මිය, වෛද්‍ය හේමාලි ලියනපතිරණ මහත්මිය, වෛද්‍ය රුචිරා දිසානායක, වෛද්‍ය චමින්ද ජයසේකර, වෛද්‍ය තිලිනි දයානන්ද, වෛද්‍ය සුභාෂිනී මල්ලසේකර සහ ඒකකේ බාර හෙද නිලධාරිණී දිස්නා රංජනී ගුණසේකර, හෙද නිලධාරිණී දිස්නා කාන්ති, හෙද නිලධාරිණී ජසින්තා රණවීර ඇතුළු සියලු දෙනාව අපි මෙත් සිතින් සිහිපත් කරනවා. ඒ සියලු දෙනාට මේ උපකරණ භාවිතා කරලා බොහෝ දරුවන්ගේ ජීවිත බේරන්න ලැබේවා කියලාත් අපි සෙත් පතනවා. ඒ වගේම මේ පුණ්‍ය කටයුතු සම්බන්ධීකරණය කළ අධ්‍යාපන අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂිකා පින්වත් බී දමයන්ති වික්‍රමතිලක මහත්මිය ඇතුළු පවුලේ සැමටත් අපි පින් දෙනවා. ඒ වගේම විශේෂයෙන්ම අපි සිහිපත් කරනවා ටෙක්නොමෙඩික්ස් ආයතනයේ සභාපතිතුමන් පින්වත් සුජිත් සමරදිවාකර මහත්මයා. අපි දුරකථනයෙන් එතුමත් එක්ක කතා කළේ මේ උපකරණ සම්බන්ධයෙන්. ඉතින් එතුමා ඇත්තටම අපට විශාල සහන මිලකට තමයි මේ උපකරණ ලබා දුන්නේ. ඉතින් ඒ නිසා තමයි උපකරණ ගණනාවක් අපිට ලබා ගන්න පුළුවන් වුනේ. ඉතින් වෛද්‍යතුමා කිව්වා අපි ලක්ෂ 92ක් වේදම් කළාට 1,20,00,000ක පමණ වටිනාකමකින් යුතු උපකරණ තමයි ඒ ආකාරයෙන් පරිත්‍යාග කොට තිබෙන්නේ. ඉතින් ඒ නිසා ඒ ටෙක්නොමෙඩික්ස් ආයතනයේ සභාපතිතුමා ඇතුළු සියලු දෙනාටත් උපකාර කළ සියලු දෙනාටත් ශ්‍රද්ධා ධර්මදාන සමාජික සියලු දෙනාටත් නරඹන ඔබ අප සියලු දෙනාටත් මේ පින් උතුම් ධර්මාවබෝධයේ පිණසම හේතු වාසනා වේවා කියලා අපි අනුමෝදන් කරනවා. ඒ වගේම දැන් දායකත්වයේ දරපු පින්නතුන් මං හිතන්නේ මේ වැඩසටහන සම්පූර්ණයෙන්ම නරඹලා දැන් ওই චූටි කෑලි ටිකක් නේ අපි දැක්කේ. ඉතින් මේ නරඹලා මේ ඒක අනුමෝදන් වෙන්න කැමැත්තෙන් ඇති. ඉතින් මේ සියලු දෙනාටම අපි දැනුම් දෙන්න කැමැති මේ පළවෙනිදා සෙනසුරාදා සෙනසුරාදා උදේ 10ට ශ්‍රද්ධා රූපවාහිනිය බලන්න. මේ පළවෙනිදා සෙනසුරාදා උදේ 10ට ඒ පරිත්‍යාග කිරීම පිළිබඳ වැඩසටහන විකාශය වෙනවා. එවිට ඔබට ඒ නරඹා සතුටු සිත් උපදවාගෙන පින තව තවත් අනුමෝදන් වෙන්න පුළුවන්. එහෙමයි. ස්වාමීනි මේ මහා සංඝරත්නයේ ආශිර්වාදයත් මිනිසත්කමක මහිමයත් පිළිබඳව සංවේදී සිටින නැවතත් ජාතිය සිත පිරෙන අවස්ථාවක්. ස්වාමීනි මේ සාර්ථක බිලිඳු උපතක් තහවුරු කරගන්න අපලද මේ උත්සාහය අප දරපු උත්සාහය මේ වදුරට ලෝකයට බලපාන වදුරු සහගත අවකාශයේ ඒට එරෙහිවත් පුණ්‍ය ධර්මයක් විදිහට අපිට පැහැදිලිවම මොකද මෙතනදී පින්වත් මහත්මයා අපි හුස්ම දුන්නානේ. එහෙමයි ස්වාමී. ඒ කියන්නේ අර ඔබ දුටු එක්තරා උපකරණයක් උතන උපකරණ ගණනාවක් තිබ්බා. එක උපකරණයකින් තනිකර දුන්නේ හුස්ම. එහෙමයි. ඒ කියන්නේ වෙන්ටිලේටර් කියන උපකරණයෙන් සාමාන්‍ය හුස්මත් නෙවෙයි. අර දැන් ඔය අසුචි වගේ දේවල් කැවිලා ඒ පෙනහළු වල පිරීලා තියෙන දරුවන්ට හුස්ම ගන්න අමාරුයි. සාමාන්‍ය ශ්වසන ආධාරක උපකරණයකිනුත් අමාරුයි. ඉතින් මේකෙන් විශේෂ විදිහට පීඩනයක් සහිතව හුස්ම දෙන්නේ. එතකොට දැන් මේ COVID-19 වෛරසයත් අසාධ්‍ය මට්ටමටපත් වෙද්දී නියුමෝනියා තත්ත්වයේ පෙනහළ වලට බලපෑවට පස්සේ ඒ හුස්ම ගැනීමේ අපහසුතාවයෙන් තමයි ගොඩාක් අය මිය යන්නේ. එහෙමයි. එතකොට දැන් අර ඉන්දියාවේ තත්ත්වෙත් අපි බැලුවාම අපි දැක්කනේ ඒ ඔක්සිජන් ප්‍රමාණය මදි වෙලා මිනිස්සු මැරෙන හැටි. ඉතින් එතකොට අපි මේ අර ජීවත් වෙන්න හුස්ම ගන්න බැරි දරුවන්ට හුස්ම දීමත් කළා. එතකොට ඒ පිනත් හේතු වේවි. අනිත් එක ඉන්කියුබේටර් යන්ත්‍රය පූජා කිරීමෙන් මව් කුසක් දුන්නා වගේ. ඒ දරුවාට අවශ්‍ය උණුසුම සහ අනිකුත් සියලුම දේ ඉන්කියුබේටර් යන්ත්‍රයෙන් ලැබුණා. ඊට පස්සේ අර රුධිරගත ඔක්සිජන් ප්‍රමාණය බලන පල්ස් ඔක්සිමීටර් උපකරණ 4ක් පූජා කළා. එතකොට ඒකෙන් අර එක දරුවෙක් මැරුණා කියලා කිව්වේ ඒක නැති හින්දා. ඒත් සමහර දරුවන්ගේ එකපාරට ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙනවා. ඒත් ඒක පිට උගුර ගිහිල්ලා වගේ අවස්ථා වෙලා හුස්ම ගන්න අමාරු වෙද්දි ඉතින් චූටි ළමයි නිසා ඒක පිටට පේන්නේ නැහැ. එතකොට ඒ බඳු දරුවෝ බොහෝ ප්‍රමාණයකගේ ජීවිත බේරේවි. ඒ විතරක් නෙවෙයි. එතන තිබුණා අර ෆොටෝ තෙරපි උපකරණ. එතකොට ඒකෙදී අර ඔබ දන්නවා කහ ගැහිච්ච ළමයි ඉන්නවා. ඒ දරුවන්ගේ ශරීරයේ වර්ණක නිවැරදි ආකාරයට සකස් වීම පිණිස සාමාන්‍ය චර්ම වර්ණය ඒම පිණිස තමයි ඒ උපකරණ වලින් ප්‍රතිකාර කරන්නේ. ඒ වගේ උපකරණ ගණනාවක්
එදා පරිත්‍යාග කිරීම සිදු වුණා. ඉතින් ඒ නිසා එය මේ COVID-19 වෛරසයෙන් අප සියලු දෙනා අත මිදීම පිණිසත් අපේ ජීවිතේ සුරැකීම පිණිසත් හේතු වාසනා වේවා කියලත් අපි මෙත් සිතින් පුණ්‍යානුමෝදනා කරනවා. ඒ වගේම පින්වත් මහත්මයා මම හිතුවා තව දැන් විශේෂයෙන් තරුණ දරුවෝ විශාල ප්‍රමාණයක් මේ වැඩසටහන් ආරම්භනවා කියලා අපිට ලැබෙන ප්‍රතිචාර වලින් පේනවා. ඉතින් ඒ නිසා විශේෂයෙන් තරුණ දරුවෝ වෙනුවෙන් පුංචි දහම් කරුණක් කියන්න, දහම් කතාවක් කරන්න ඉඩක් වෙන් කරගන්න මම හිතුවා. මේ කොවිඩ් වෛරසය වසංගතයත් චුට්ටක් සම්බන්ධ කරගෙන. ඒ කියන්නේ දැන් අපි මෙතනදී දැන් අපි මාස් දාන්න ඕනේ. අපි ඒ ආකාරයට අපි අපේ සෞඛ්‍ය රීති අනුගමනය කරන්න ඕනේ. එයින් අපි අපේ ජීවිතේ විතරක් නෙවෙයිනේ අනිත් තව බොහෝ දෙනෙකුගේ ජීවිතත් ආරක්ෂා කරන මට්ටමටපත් වෙනවා. ඉතින් මේක දැන් අපි සමහර විට හිතනවා මගේ ජීවිතේ නැතුණත් කමක් නැහැ කියලා. හැබැයි අපි කරන ක්‍රියාවෙන් අන් අයගේ ජීවිතවලටත් ඒක බලපානවා නම් එතන ඇත්තටම ප්‍රශ්නයක් තියෙනවානේ. ඉතින් ඒ නිසා අපි අන් අය කෙරෙහිත් කරුණාව උපදවා ගත යුතුයි. ඉතින් මේ ගැන ලස්සන දේශනාවක් සංයුක්ත නිකායේ සක්ක සංයුක්තේ තියෙනවා. මම හිතන්නේ ඔබ මේ ගැන මීට කලින් අහලත් ඇති. ඒ තමයි අර සුර අසුර යුද්ධයක් ඇති වෙච්ච වෙලාවේ දෙදෙව්ලොවට අධිපති සක්‍ර දේවේන්ද්‍රයා ඇතුළු දෙව් පිරිසත් ඒ වගේම අර අසුර පිරිසත් අතර තමයි මේ යුද්ධෙ තිබ්බේ. එහෙමයි ස්වාමී. එතකොට ඒකෙදි යම්කිසි හේතුවක් නිසා සුරයන් පෙරදුනා. අසුරයන් දිනාගෙන ආවා. එතකොට දැන් සුරයන්ගේ නායකයා වුණේ දෙවිවරුන්ගේ නායකයා වුණේ සක්දෙවිඳුනේ එතන. ඒතර සක්දෙවිඳු අවසාන මොහොත දක්වාම සටනේ හිටියා. එතකොට දෙවිවරු පලා යන්න පටන් ගත්තා. දැන් බය වෙලා දෙවිවරු පලා යන්න පටන් ගත්තා. සක්දෙවිඳුත් බැලුවා දැන් හරියන්නේ නැහැ. දැන් පලා යන්න වෙලාව. දැන් යන්නේ කොහෙටද? තවතිසා දිව්‍ය ලෝකයේ දක්වා තමයි පලා යන්නේ. එතකොට පලා යද්දී දැන් වෙන දෙන පාරේ යන්න බෑ. දැන් යන්න තියෙන්නේ කොහෙන් හරි පාරකින් යන්න ඕනේ. දැන් ජීවිතේ බේරගන්න ඉපේ. එතකොට නැත්තම් අසුරයන්ට අහු වුණොත් එතකොට ඒ වෙලාවේ සක්දෙවිඳුගේ රතය දහසක් අසුන් යෙදූ දිව්‍යමය අසුන් දහසක් යෙදූ රතයක් ඒක. එතකොට ඒක විශාල රතයක්. විශාල රතයක්. දැන් අසුන් දහසක් යෙදුවා කියන්නේ හිතලා බලන්න. එතකොට මේ දිව්‍යමය අසුන් දහසක් යෙදූ රතය මාතලී දිව්‍ය පුත්‍රයා තමයි පදවන්නේ රතාචාර්යයා. දැන් මාතලී මොකද කරන්නේ? දැන් අහුවෙන තැනින් දාලා යනවා. එයි දැන් සක්දෙවිඳුව බේරගෙන දැන් පිටිපස්සෙන් අසුරයෝ එනවා සේනාව. අසුර සේනාව එක පොදියට කෑ ගහගෙන අසුර සේනාව එනවා සක්දෙවිඳුව අල්ලගන්න. මොකද දෙවියන්ගේ නායකයා අල්ලගත්තොත් දෙවියෝ පෙරදුනා වගේ තමයි. එතකොට ඊට පස්සේ මොකද වුනේ? දැන් මාතලී දිව්‍ය පුත්‍රයාත් රතාචාර්යයා හොඳට දැන් වාහනේ වේගෙන් පදවගෙන යනවා දිව්‍ය රථය. එතකොට එක්තරා තැනක් තිබුණා ඉදිරියේ එක්තරා වනාන්තරයක්, දිව්‍ය වනාන්තරයක් තිබුණා. මේ වනාන්තරයේ ඒ දවස්වල අර ගුරුල්ලෝ බිත්තර දාන කාලේ. දැන් ගුරුල්ලෝ කියන්නේ දිව්‍යමය පක්ෂි විශේෂයක්. මේ පක්ෂීන් බිත්තර දාන කාලේ. එතකොට ඒ ගුරුලන්ගේ කැදලි අර වනාන්තරයේ තැන තැන තියෙනවා. එතකොට මේ ගුරුලන්ගේ කැදලි වල අර අලුත උපන් ගුරුළු පැටවු ඉන්නවා. එතකොට දැන් අර දහසක් අශ්වයන් නිදූ රථය ඒ වනාන්තරය හරහා ගියොත් මොකද වෙන්නේ? අර ඒ දිව්‍යමය ඒ සක්දෙවිඳුගේ ආනුභාවයෙන් එතන යන්න පුළුවන්. හැබැයි අර ගුරුළු පැටවුන්ගේ ජීවිත විනාශ වෙනවා. එහෙමයි. එතකොට ඒ ගුරුළු පැටව මරණයටපත් වෙනවා. ඉතින් මේක දැක්ක සක්දෙවිඳු. සක්දෙවිඳු ඒ වෙලාවේ ගත්තේ තමන්ගේ ජීවිතේ නෙවෙයි. අර අහිංසක චූටි සත්තුන්ගේ ජීවිතය ගැන සක්දෙවිඳු හිතුවා. හිතලා මාතලීට කිව්වා මාතලී ওই පැත්තෙන් යන්න එපා. වෙන පැත්තකින් යන්න. මාතලී කිව්වා ස්වාමීනි අපිට වෙන යන්න තැනක් නැහැ. ඉස්සරහා තියෙන වනාන්තරයේ විතරයි තියෙන එකම පාර. අනිත් හැම පැත්තෙන්ම අසුරයෝ දැන් වට කරගෙන එනවා කියලා. සක්දෙවිඳු කිව්වා මාතලී එහෙනම් කරන්න දෙයක් නැහැ. මගේ ජීවිතේ ගියත් මං කැමති නැහැ. මේ සත්තුන්ගේ ජීවිතේ තොර වෙනවාට. එහෙමයි ස්වාමීනි. කියලා කිව්වා වහාම රතය අනිත් පැත්තට හරවන්න කියලා. ඒ වෙලාවෙම මාතලී දිව්‍ය පුත්‍රයා මොකද කළේ? අංශක 180කින් සම්පූර්ණයෙන්ම රතය අනිත් පැත්තට හැරෙවුවා. ඒ කියන්නේ ඉස්සර දැන් පිටිපස්සෙන් එන සේනාව දෙසට අභිමුව හරවලා දැන් මේ පැත්තට වේගින් ආපු වේගින්ම රතය යනවා.
එතකොට අසුරයෝ හිතුවා අපි උපක්‍රමයකට අහු වුණා. මේ සක්දිවිඳු පලා ගියාට පිටිපස්සෙන් මහා සුර සේනාවක් මේ වනාන්තරයේ සැඟවිලා ඇවිල්ලා ඇති. ඒකයි මේ සක්දිවිඳු අනිත් පැත්තට හරවලා දැන් අපිට පහර දෙන්න ඉන්නේ කියලා අසුරයෝ බය වුණා. අසුරයෝ බය වෙලා අසුරපුරයටම පලා ගියා කියනවා. එතකොට සක්දිවිඳු එදා ඒ යුද්ධේ දිනුවේ මොකෙන්ද? කරුණාවෙන් මෛත්‍රියෙන්. ඉතින් ඒ වගේ අපි ගැන විතරක් නෙවෙයි තරුණ දුවේ පුතේ අපි හිතන්න ඕනේ අනිත් අය ගැනත්. ඉතින් ඒ නිසාම තමයි මේ COVID-19 වසංගතේ ව්‍යාප්ත වෙද්දී ඔබට තැන තැන ඇවිදින්න හිතෙන්න පුළුවන්. යාළුවොත් එක්ක පාටි දාන්න යන්න හිතෙන්න පුළුවන්. ඊට පස්සේ විවිධ ක්‍රීඩාවල දෙන්න යන්න හිතෙන්න පුළුවන්. නමුත් ඒ වෙලාවට ඔබේ නිවසේ ඉන්න වයසක ආච්චි සීයයි මතක් කරගන්න. ඔබ වෙනුවෙන් වෙහෙසන ඔබේ අම්මා තාත්තා ගැන සිහි කරන්න. ඒ අයගේ ජීවිත වෙනුවෙන් ඔබේ චර්යාවන් පාලනය කරන්න. ඉතින් මේකට ඇත්තටම පින්වත් මහත්මයා මේ කාලෙත් ලස්සන උදාහරණයක් අපිට හම්බුණා. ඉතින් අපි හිතුවා ඒක බෙදා ගන්න විශේෂයෙන්ම ධම්සභා මණ්ඩපේ නරඹන ඔබත් එක්ක සක්දෙවිඳුගේ සත්පුරුෂකම ගැන අපි ඇහුවානේ. ඒ වගේම මේ කාලෙත් කරුණාවන්ත මිනිස්සු ඉන්නවා. දැන් මේ කතාව අපිට ඇහෙන්නේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර උපන් එක්තරා කෙනෙක්ගෙන්. ඒ කෙනා තමයි හෙන්රි රොබර්ට් පියර්ස් කියන පුද්ගලයා. මෙතුමා මේ මෑත කාලේ ඉපදිච්ච කෙනෙක් නෙවෙයි. 1905 දී 5 සැප්තැම්බර් 30 වෙනිදා තමයි මෙලොව එළිය දකින්නේ. ඔහු ජාතිකත්වයෙන් ඕස්ට්‍රේලියානු ජාතිකයෙක්. නමුත් පසුව ඔහු කැනඩාවේ පදිංචි වෙලා කැනඩාවේ පුරවැසිභාවය ලබා ගත්තා. ඔහුගේ විශේෂත්වය තමයි ඔහු ඔරු පැදීමේ තරඟවල අති දක්ෂ ක්‍රීඩකයෙක්. ඔහු ඔරු පදින්න අතිශයින්ම දක්ෂයි. දැන් ඔරු පැදීමේ තරඟ බටහිර යුරෝපයේ සහ බටහිර රටවල ගොඩාක් ප්‍රචලිත තරඟයක් නේක. ඒකට ඒකේ අති දක්ෂ ක්‍රීඩකයෙක්. එතකොට ඔහු ඕස්ට්‍රේලියාව නියෝජනය කරමින් 1928 ඇම්ස්ටර්ඩෑම්හි පැවති ගිම්හාන් ඔලිම්පික් උළෙලට සහභාගී වුණා මේ ඔරු පැදීමේ තරඟේ. ඒතර මේකෙදි මේ 1928 කියන්නේ එතකොට ඔහුට වයස අවුරුදු 23යි. මේ 23ක තරුණයෙක්. එතකොට මේ ස්ටෝලන් කියන ඇලේ තමයි ඒ ඔරු පැදීම තිබුණේ. එදා ඒ ඔරු පැදීමේ ඉසව්වේ අර්ධ අවසන් පූර්ව වටය. එතකොට ඒකෙන් ඔහු සුදුසුකම් ලබන ක්‍රීඩකයන් අතරට ගියොත් තමයි අවසාන වටේට ඔහුට යන්න පුළුවන් වෙන්නේ. තීරණාත්මක තරඟයක්. එහිදී අනපේක්ෂිත දෙයක් වුණා. ඔහු හැමෝටම වඩා වේගයෙන් ඔරුව පැදගෙන ගියේ. එතකොට ඔහු ඔරුව පැදගෙන යන තැනදීම තාරා අම්මා කෙනෙක් තාරා පැටවුත් එක්ක ඉස්සරහට දැන් ඒ ගඟ තරණය කරනවා. ඇල තරණය කරනවා. දැන් ඔහු ඉස්සරහට ඔරුව පැදගෙන ගියොත් එහෙම අර තාරා අම්මයි තාරා පැටවුනුයි විශේෂයෙන් තාරා පැටව විනාශයටපත් වෙනවා. බලමු ඔහු මොකද්ද කළේ කියලා. 1905 වර්ෂයේදී ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර උපත ලැබූ හෙන්රි රොබර්ට් පියර්ස් ජනප්‍රිය වන්නේ ඔරු පැදීමේ තරග ඉසව්වල දක්ෂතා දැක්වීම නිසා. 1920 සහ 1930 වර්ෂයන්හිදී ඔහු ඔරු පැදීමේ තරගයේදී ලෝකයේ ආධිපත්‍ය දැරූ අතර ක්‍රීඩාවේ රසිකයින් අතර අතිශයින්ම ජනප්‍රිය වූයේ විරුද්ධවාදීන් ඉදිරියේ ඔහුගේ හැසිරීම සහ ඔහුගේ යහපත් පෞරුෂය හේතුවෙන්. 1928 ඇම්ස්ටර්ඩෑම්හි පැවති ගිම්හාන ඔලිම්පික් උළෙලේදී ස්ටෝලන් නැලේ පැවති ඔරු පැදීමේ ඉසව්වෙහි සුවිශේෂී සිදුවීමක් දක්නට ලැබුණා. පැවතුනේ අර්ධ අවසන් පූර්ව තරඟ වටය. අර්ධ අවසන් පූර්ව තරඟ වටයට පියර්ස්ගේ ප්‍රතිවාදියා වූයේ ප්‍රංශ ජාතික වින්සන්ට් සෞරින්. සෞරින් සිය වෘත්තීය ජීවිතය තුළ ජාතික ශූරතා 9ක් සහ යුරෝපීය ශූරතා 3ක පදක්කම් දිනාගත් කෙනෙක්. කෙසේ වුණත් මෙම තරගයේදී සෞරින් අභිබවා පියර්ස් සිටියේ ඉදිරියෙන්. අර්ධවසන් පූර්ව තරගයේ අතරවාරයේදී ප්‍රේක්ෂකයින්ගේ යම් ඇඟවීම් පියර්ස්ට දක්නට ලැබුණා. එයින් සංඥා කෙරුණේ ඔහු පදවන ඔරුව පිටුපසින් යම් දෙයක් ඇති බව. පියර්ස් පිටුපස හැරී බලන විට දැක ගන්නට හැකි වුණේ තාරාවන් සමූහයක්. එම තාරාවන් එක් කොනක සිට අනෙක් කොනට හෙමින් ගමන් කරන ආකාරය පියර්ස් දැක්කා. සිදුවුණේ කවුරුත් නොසිතුව දෙයක්. තමන්ගේ ජයග්‍රහණය පෙනිපෙනී ඔහු නතර වුණා. ගමන් කරමින් සිටි තාරාවන්ට එතර වන්නට ඔහු ඉඩ ලබා දුන්නා. යම් කාලයක් ඔහුට ඒ වෙනුවෙන් බලා සිටින්නත් සිදු වුණා. තාරාවන් ඉවත්ව ගිය පසු ඔහු යළිත් තරගයට අවතීර්ණ වුණා.
ජයග්‍රහණයේ බලාපොරොත්තුද නොමැතිව නැවතී සිටි ඔහු යළිත් වේගයෙන් ඔරුව ධාවනය කරන්නට වුණා. අවසානයේදී ඔහු අවසන් තරගයට තේරීපත් වනවා. ඒ නතරුණ මොහොතේදී ඔහු පසුකර ගිය සැම පසුකර යමි. අවසානයේදී ඔහු නැවතුනේ තරගයේ රන් පදක්කම හිමි කරගනිමින්. ඒ නව වාර්තාවක්ද සමගින්. ඉන් වසර 4කට පසු ලොස් ඇන්ජලීස්දී සිය ශූරතාව රැකගත් ඔහු නැවතත් ඔලිම්පික් උළෙලේදී එකම ඉසව්ව ජයග්‍රහණය කළ පළමු ඕස්ට්‍රේලියානු ජාතිකයා ලෙස පත්වෙමින්ද වාර්තාවක් පිහිටවනු ලබනවා. ජීවිතයේ අත්‍යවශ්‍ය දෙය ජයග්‍රහණය නොව යහපත්ව සටන් කිරීමයි. අවසානයේදී යහපත් සටන ජයග්‍රහණය වෙත ඔබව රැගෙන ආවි. ජයග්‍රහණය වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්නට පෙළඹෙන සමාජයක ජයග්‍රහණය පෙනිපෙනී පරාජය ලබනවායයි දැන කුඩා දෙයක් වෙනුවෙන් නතර වූ පියර්ස්ගේ ජයග්‍රහණය ඔලිම්පික් රන් පදක්කමකටත් වඩා සුදිලෙන්නේ සැබෑ ජයග්‍රහණයේ කිරුළ කුමක්දයි සැමට පහදා දෙමින්. පින්නතුනේ ඔබ දකින්න ඇති දර්ශන පෙළ ඒ තරුණයා ඒට මුහුණ දුන්න ආකාරය අපූර්ව ජනකයි. ඉතින් ඔහු ඔලිම්පික් ක්‍රීඩාවෙන් 1928 ඇම්ස්ටර්ඩෑම් වලදී දැන් ඔය දැක්ක එක. ඒ වගේම 1932 ලොස් ඇන්ජලීස් නුවරදීත් පළමු ස්ථානය ලැබමින් ලෝකයේ පළවෙනියා වෙමින් රන් පදක්කම් ලැබුවා. ඒ වගේම බ්‍රිටිෂ් එම්පයර් ගේම්ස් ගෝල්ඩ් මෙඩල් එක පළවෙනි ස්ථානයේ 1930 දී හැමිල්ටන් වලදී ලැබුවා. ඒ වගේම ඩයමන්ඩ් චැලෙන්ජ් ගෝල්ඩ් මෙඩල් ෆස්ට් ප්ලේස් 1931 දී ලැබුවා. ඊට පස්සේ ගෝල්ඩ් කප් චැලෙන්ජ් ගෝල්ඩ් මෙඩල් එක 1928 දී ඇමරිකා එක්සත් ජනපදයේ ෆිලඩෙල්ෆියාහිදී ඔහු ලැබුවා. එතකොට බලන්න දැන් ඉතාමත්ම දක්ෂ ක්‍රීඩකයෙක්. ඔහුගේ ජයග්‍රහණය ගැන පමණක් නොවේ හිතුවේ. අර තමන්ට ඉස්සරහින් එන අර අහිංසක සත්තුන්ගේ ජීවිත ඔහුට ඔහුගේ ජයග්‍රහණයට වඩා වටිනා දෙයක් වුණා. ඉතින් හරි ලස්සන කරුණාවක් නේද? ස්වාමීනි මේ මොනතරම් අත්සිල්ලක්ද මිනිසිත මොනතරම් ආදරයකින් පිරෙනවද එවැනි සිදුවීම්. ඔව් ඉතින් ඒ බඳු මිනිසුන් මං හිතන්නේ මේ ලෝකයට ආශිර්වාදයක්. ඉතින් අපිට දැන් අපගේ භාග්‍යතුන් වහන්සේගේ අතීත ජීවිත පුරා දකින්න ලැබෙන්නේ ඒ බඳු ලස්සන සිදුවීම්. ඉතින් ඒ නිසා අපේ මහබෝසතාණන් වහන්සේ සක්දෙව් රජුන් ඒ කටයුතු කළ අවස්ථා සහ තථාගත ශ්‍රාවකයන් මේ ආකාරයට බොහෝ කරුණා මෛත්‍රියෙන් කටයුතු කළ අවස්ථා ගැන අපට ත්‍රිපිටකයේ පුරාවට දකින්න ලැබෙනවා. ඉතින් ඒ නිසා අපිත් මේ බඳු උතුම් ගුණධර්ම අපේ ජීවිතයට එකතු කරගනිමු. එහෙමයි. ස්වාමීනි විශේෂයෙන් අපේ පින්වත් ස්වාමින් වහන්සේ තරුණ දරුවනු සිහිපත් කරලා මේ උදාහරණය අපිට දකින්න අවස්ථාව සලසා දුන්නේ. ඉතින් ඇත්තටම අපේ තරුණ දරුවන් මේ අවස්ථාව විශේෂයෙන් කොවිඩ් වසංගතය ක්‍රියාත්මක කරන අවස්ථාවේ මෙවැනි ආදර්ශයක් නායකත්ව භූමිකාවන් Tamanට පවරා ගනිමින් ගෙදර දොරේ වගකීම ආරක්ෂාව පිළිබඳ වගකීම පිළිබඳ දායක වෙන්න තියෙන ඉඩ ස්වාමීනි. ඔව් ඒක තමයි. ඉතින් අර ඒ තරුණ දරුවන් විශේෂයෙන්ම මෙතනදී අර Tamanගේ වගකීම ගන්නවා වගේම අර වගේම Tamanගේ අනිකුත් හිතවතුන්ටත් මේ තත්ත්වය පැහැදිලි කර දීමෙන් නිබඳු නායකත්ව භූමිකාවක් ගන්න පුළුවන්. ඒ වගේම දැන් කරුණු කාරණා තේරෙන තරුණ දුවල පුතාලට තමන්ගේ පවුලේ අනිත් අයටත් ඒ ගැන කියා දීලා ඒ කියා දීම නිසා මේ ඒ අයව දැනුවත් කිරීම තුලින් වෙන අනතුරු වළක්වා ගැනීමෙන් විශාල සේවයක් සමාජයට කිරීමේ අවකාශ තිබෙනවා. ඉතින් ඒ නිසා අපි සීලු දෙනාම තරුණ බාල මහලු ભેදයකින් තොරව මේ COVID-19 වසංගතය හමුවේ ඒක රාශී වුණොත් නිසි ප්‍රතිපදාවන් හේදෙමින් අපිට මේන් බේරෙන්න පුළුවන්. ඉතින් විශේෂයෙන් මෙහිදී අපි ඔබට කියන්නේ හැමදාම රෑ 9ට ශ්‍රද්ධා රූපවාහිනී පිරිත් විකාශනයේ තියෙනවා. ඒක අතිශයින්ම විශාල ආශිර්වාදයක් අපිට තුනුරුවනේ ආශිර්වාදයේ උපදවා දෙන එකක්. ඉතින් ඒ නිසා නෝරදවාම ඒ උදේ දවල් රාත්‍රී පැවැත්වෙන පිරිත් දේශනාව තුන්වරු පිරිත අනිවාර්යයෙන්ම ශ්‍රවණය කරන්න. ඔබ අනිවාර්යයෙන්ම ඒ පිරිත් සජ්ජායනා කරන්න. ඒ තුන්වරු පිරිත ඔබේ ජීවිතයට විශාල රැකවරණයක් ආශිර්වාදයක් සලසා දේවි. එහෙමයි. ස්වාමීනි අපිට අවසර ලැබේවා ඊළඟ විරාමයේ සඳහා සූදානම් වෙන්න අවස්ථාව උදා වෙලා තියෙනවා. ඉතින් කරුතර මහා සංඝරුවන පෙන්වා දෙන ආකාරයෙන් තුනුරුවන පාමුලට ඇවිල්ලා අපේ හදවත් ශක්තිමත් කොටගෙන මේ ව්‍යසනයේ රේව පෙළ ගැහෙන්න
හැම දිනාටම ධෛර්යය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරන්නේ. ශ්‍රද්ධා ධම්සභා මණ්ඩපයේ සමගින් ඔබ රැඳෙන්න ඔබේ දහම් ගැටලුව 0112 548 400 අපට ලබා ගන්න පුළුවන්. අද සදැහැති දායකත්වයේ දරන්නේ ලංකාවේ සහ ඇමරිකාවේ පදිංචි පින්වත් කලන මිතුරු මිතුරියන් පිරිසක් විසින්. ඒ හැම දිනමත් ඔබ හැම දිනම සිහිපත් කරගන්නවා. අපි විරාමයට සූදානම්. ඉතින් විරාමයෙන් පස්සේ අපි නැවතත් ධම්සභා මණ්ඩපය ඔබට සමීප කරනවා. ඔබේ දහම් ගැටලු ලබා ගන්න අපි සූදානමින් ඉන්නවා. 0112 548 400 ඔබට කතා කරන්න පුළුවන්. අපි සදැහැති දායකත්වයත් සිහිපත් කරගන්නම්. ලංකාවේ සහ ඇමරිකාවේ පදිංචි පින්වත් කලන මිතුරු මිතුරියන් පිරිසක් විසින් සදැහැති දායකත්වය ලබා දෙන්නේ. ඉතින් එහෙමනම් ඔබේ දහම් ගැටලුව ගරුතර මහා සංඝරත්නයට ඉදිරිපත් කරගන්න අවස්ථාව උදා කරගන්න කියලා නැවත ආරාධනා කරනවා. දුරකථනය ඔස්සේ රැඳෙන පින්වන්ත ඔබට අපි අවස්ථාව උදා කරලා දෙනවා. නමෝ බුද්ධාය. නමෝ බුද්ධාය. පින්න ස්වයනාංශ මේ ස්වයනාංශ පොඩි දහම් ගැටලුවක් තියෙනවා. දැන් ස්වයනාංශ අපි ඇසට රූපයක් දැක්කම විඥානයක් තියලා ඒ තුන එකතු වෙන ස්පර්ශය නිසා අපිට විඳීම් හඳුනා ගැනීම ඇති වෙනවානේ. ඒතර ස්වයනාංශ ඒ විඳීම දැන් අපි හිතමු ඒක තණ්හාව කරා යනවා නම් අපි ඒක අපෝ මේක තණ්හාව කරා යනවා මේක හොඳ නෑ කියලා. ඒතකොට ඒකත් අපි දකිනවානේ තවත් විදිහකින් අර සීයෙන් හරි යෝනිසෝ මනසිකාරයෙන් හරි. ඒතකොට ස්වයනාංශ ඒක අපි කොහොමද තේරුම් ගන්න? ඒක මොකක් නිසාද ඇති වෙන්නේ? හොඳයි ස්වයනාංශ තේරුම් ගන්නයි. අවසරයි පින්වත් මහත්මයා මේ මෙහිමයි. දැන් අපි යම් දෙයක් යෝනිසෝ මනසිකාරය සහ සිහිය මුල් කරගෙන අඳුන ගන්නවා. ඉතින් යෝනිසෝ මනසිකාරය සහ සිහිය කියලා කියන්නේ ධර්මාවබෝධයට අවශ්‍ය දේවල්නේ. එතකොට ඒ වගේම අපි අර මේ දැන් යමක් දැන් අපි හිතමු දැන් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධයේ විදිහට එහෙමත් නැතිනම් ඇස කන නාසය දිවකය මනස ආයතන විදිහට එහෙමත් නැතිනම් මේ පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන වශයෙන් හෝ වේවා මේ ස්කන්ධ ධාතු ආයතන ආදී වශයෙන් අපි මේ ජීවිතේ නම් වූ ලෝකය අවබෝධ කරනවා. එතකොට ඒ අවබෝධයේ සඳහා ඒ දහම් පරයයන් තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙනවා. එතකොට ඒ දහම් අවබෝධයේ දැන් ජීවිතේ නම් වූ ලෝකේ යතහ ස්වභාවය අවබෝධ කර ගැනීමට තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඒ දහම් පරයයන් අපි අවබෝධ කර ගැනීම තුලින් තමයි ධර්ම අවබෝධය කරා යන්නේ. එතකොට ඒ සඳහා තමයි අපිට පංච ඉන්ද්‍රිය ධර්ම, පංච බල ධර්ම, සතර සතිපට්ඨානය, ඊට පස්සේ සතර ඉරිදිපාද, සතර සම්‍යක් ප්‍රධාන වීරිය, සප්ත බොජ්ජංග සහ ආර්ය අෂ්ටාංගික මාර්ගය ආදී මේ දුකින් නිදහස් වීම පිණිස වන ප්‍රතිපදාවක් පැනවෙන්නේ. එතකොට දැන් අපි තේරුම් ගන්න ඕනේ දැන් බුදුරජාණන් වහන්සේ පංච උපාදානස්කන්ධේ දුක නම් වූ ආර්ය සත්‍යයලා තමයි විග්‍රහ කොට දුන්නේ. එතකොට ඇස කන නාසය දිවකය මනස කියන ආයතන 6 දුක නම් වූ ආර්ය සත්‍යයට තමයි විස්තර කරලා දුන්නේ. ඊට පස්සේ පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන කියන මේ ධාතු 6 දුක නම් වූ ආර්ය සත්‍ය කියන්නේ මේ ජීවිතේ නම් වූ ලෝකයේ ඇත්ත ස්වභාවය. කියන පෙන්වා දෙන දුක නම් වූ ආර්ය සත්‍යයට තමයි විග්‍රහ කොට දුන්නේ. ඊට පස්සේ දුකට හේතුව වන තණ්හාව කාම තණ්හා භව තණ්හා විභව තණ්හා වශයෙන් දුක හට ගැනීම නම් වූ ආර්ය සත්‍ය තුල විග්‍රහ කොට පෙන්වා දුන්නා. ඊට පස්සේ දුක නිරුද්ධ වීම හෙවත් අමා මහ නිවන ඒ තුන්වෙන ආර්ය සත්‍ය වශයෙන් විග්‍රහ කොට දුන්නා. එතකොට අර තණ්හාවම ඉතුරු නැතුව නිරුද්ධ වීම තමයි ඒ අමා මහ නිවන වශයෙන් තථාගත බුදුරජාණන් වහන්සේ ඒ නිවන පිළිබඳව වදාළේ තුන්වන ආර්ය සත්‍ය යටතේ. එතකොට ඊට පස්සේ සතරවන ආර්ය සත්‍ය වශයෙන් දුක නිරුද්ධ වෙන ප්‍රතිපදාව වදාලා. ඉතින් ඒ තුල තමයි මේ ධර්ම අර පළවෙනියට අපි විස්තර කරපු මේ දුක නම් වූ ආර්ය සත්‍ය තුල මේ තියෙන ජීවිතයේ ඒ ඇත්ත ස්වභාවය අපි තේරුම් ගන්නේ දුක නිරුද්ධ වීමේ ප්‍රතිපදාව නම් වූ ආර්ය සත්‍යයට අයිති දේවල් මුල් කරගෙන. ඒක තමයි ප්‍රතිපදාව. ඒ ප්‍රතිපදාව තුළ ගමන් කරද්දී තමයි අපි ඒ දේවල් වටහා ගන්නෙ. එතකොට ඒ දුක නිරුද්ධ වීම නම් වූ ප්‍රතිපදාව නම් වූ ආර්ය සත්‍යයට තමයි අයිති වෙන්නේ
ඔය සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්ම. ඉතින් ඒ තුල ධර්මාවබෝධයට අවශ්‍ය ගුණධර්ම තියෙනවා, ධර්මාවබෝධයට පුරුදු කළ යුතු දේ තියෙනවා, වැඩි යුතු දේ තියෙනවා. ඒ අතර තමයි පින්වත් ඔබතුමා විමසපු අර යෝනිසෝ මනසිකාරය සහ සිහිය ආදී දේ තියෙන්නේ. එතකොට දැන් ධර්මයේ තුල විවිධ අවස්ථාවලදී යෝනිසෝ මනසිකාරය උපදවගන්නේ කොහොමද? ඊට පස්සේ අයෝනිසෝ මනසිකාරය බැහැර කරන්නේ කොහොමද කියලා විස්තර තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ඔබතුමා බලන්න තයෝ ධම්ම සූත්‍රය. හරි ලස්සන සූත්‍ර දේශනාවක්. ඒ තයෝ ධම්ම සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙනවා මේ අයෝනිසෝ මනසිකාරයත් ඒ වගේම කුම්මග්ග සේවනය. කුම්මග්ග සේවනය කියන්නේ වැරදි මාර්ගයන් සේවනය කිරීම, ධර්ම අවබෝධයට තියෙන වැරදි මාර්ගයන් සේවනය කිරීම. ධර්ම අවබෝධය කරනවා කියලා හිතාගෙන ඒකට අවශ්‍ය මාර්ගය කියලා හිතාගෙන වැරදි මාර්ගයන් ඇසුරු කරනවා. ඒක ඊට පස්සේ චේතසෝ ලීනත්තං. ඒ කියන්නේ හිතේ තියෙන හැකිලීම කියන ස්වභාවය. ඒතර මේ ස්වභාවයන් තුන ප්‍රහාණය වෙන්නේ නැහැ තවත් දේවල් තුනක් ප්‍රහාණය කරන්නේ නැතුව. එතකොට එහෙනම් අයෝනිසෝ මනසිකාරය ප්‍රහාණය වෙන්න ඕනනේ යෝනිසෝ මනසිකාරය උපදින්න. ඒතර හැබැයි අයෝනිසෝ මනසිකාරයත් අර සිතෙහි තියෙන හැකිලීමත් ඒ වගේම වැරදි මාර්ගයේ සේවනය කිරීමත් කියන කරුණු තුන ප්‍රහාණය වෙන්නේ නැහැ තවත් කරුණු තුනක් ප්‍රහාණය කරන්නේ නැතුව. මේක හරි ලස්සන දහම් විග්‍රහයක්. ඒතකොට ඒකෙදී බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙනවා මේ මුට්ටස්සතිය. ඒ කියන්නේ අන්න දැන් සිහිය ගැනත් තුම ඇහුවනේ. එතකොට මේ සිහිය නැති බව මොට සිහිය කියන කාරණේ. මොට සිහිය කියන කාරණේ මොලා වෙච්ච සිහිය කියන කාරණේත් අසම්පජඤ්ඤය. අසම්පජඤ්ඤය කියන්නේ මේ සිහි නුවණින් තොරව වාසය කිරීම. ඒ කියන්නේ අපි අතපය හකුලද්දි, දිගාරිද්දි, ඇවිදිද්දි, අපේ විවිධ ඉරියව් පවත්වද්දි අපි හරිම මේ අසිහියෙන් ඉරියව් පවත්වනවා. ඒකට තමයි අසම්පජඤ්ඤය කියලා කියන්නේ. ඒතර ඒකත් ඒ වගේම චේතසෝ වික්ඛේපං. ඒ කියන්නේ සිතේ වික්ෂිප්ත බවත් කියන මෙන්න මේ කරුණ තුන ප්‍රහාණය කරන්නේ නැතුව අර අයෝනිසෝ මනසිකාරයත් කුම්මාර්ග සේවනයත් හිතේ හැකිලීමත් කියන කරුණු ප්‍රහාණය වෙන්නේ නැහැ කියනවා. එහෙමයි ස්වාමී. ඒසෙ දැන් අතන දැන් සිහිය ගැන අහපු නිසා මෙතන මුට්ටස්සතිය තිබ්බනේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මුට්ටස්සතියත් අසම්පජඤ්ඤයත් ඒ වගේම අර මේ සිතේ වික්ෂේපයත් කියන කරුණු තුන ප්‍රහාණය වෙන්නේ තවත් කරුණු තුනක් ප්‍රහාණය වෙන්නේ නැතුව. මොනවද ඒ කරුණු තුන? ඒ තමයි ආර්යයන් වහන්සේලා දකින්නට ඇති අකමැත්ත ප්‍රහාණය කරන්නේ නැතුව. එහෙමයි ස්වාමී. ආර්ය ධර්මය අහන්න තියෙන අකමැත්ත ප්‍රහාණය කරන්නේ නැතුව. උපාරම්භ චිත්ත කියන්නේ වැරදි හොයන හිත ප්‍රහාණය කරන්නේ නැතුව. දැන් සමහර අය බණ අහද්දි වැරදිනේ හොයන්නේ බණ අහන්නේ. ස්වාමීන් වහන්සේට වරදින්නේ කොතනද? වරදින්නේ කොතනද කියලා තමයි බලන්නේ. ඒතර අන්න සිදුරු හොයන හිත. එහෙමයි. එතකොට සිදුරු හොයන හිතකුත් නැතුව. ඒ කියන්නේ සිදුරු හොයන හිත කියන ඒ කාරණෙත් අඩුපාඩු හොයන ගතියත් ඊට පස්සේ ආර්යයන් වහන්සේලා දකින්න තියෙන අකමැත්තත් ආර්ය ධර්මය අහන්න තියෙන අකමැත්තත් දුරු කරන්නේ නැතුව බෑ කියනවා මේ මුට්ටස්සතියත් අසම්පජඤ්ඤයත් ඊට පස්සේ හිතේ වික්ෂිප්තයත් ප්‍රහාණය කරන්න. ඒතර මේ විදිහට ධර්මයේ තුල පැහැදිලිව පෙන්වලා දෙනවා මේ ඒ ගුණධර්ම ඇති වෙන්න හේතු වෙන්නේ මොනවද? ඒ ගුණධර්ම නැති වෙන්න හේතු වෙන්නේ මොනවද කියන කාරණේ. ස්වාමීනි ගුණයකින් ගුණයක් වැඩෙන වැඩපිළිවෙල. පැහැදිලිවම. ඉතින් මේ තයෝ ධම්ම සූත්‍රය හරිය ලස්සනයි. ඒකේ හරි ගැඹුරු දහම් විග්‍රහයක් තියෙන්නේ. එතන පෙන්නනවා රාග, දේශ, මෝහ කියන තුන ප්‍රහාණය කරන්න බෑ කියනවා මේ දැන් අපි බලාපොරොත්තු වෙගෙන නිවන් දකින්නවා කියලා. හැබැයි ඒක සාක්ෂාත් කරන්න බෑ කියනවා තව කරුණු තුනක් ප්‍රහාණය කරන්න නැතුව. එතකොට දැන් එහෙනම් අපි අපේ ඒකායන බලාපොරොත්තු රාග, දේශ, මෝහ ප්‍රහාණය කරන එක නම් ඊට කලින් මේ තුන ප්‍රහාණය කරන්න නැතුව ඒක බෑ කියනවා. ඒ තමයි සක්කාය දිට්ඨියත්, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාසයත්. ඒ කියන්නේ සෝතාපන්න නොවි රහත් වෙන්න බෑ. ඒතර ඉස්සෙල්ලා සෝතාපන්න වෙන්නේ. අර තුන ප්‍රහාණය වෙන්න ඕනේ. එතකොට හැබැයි ඒ තුන ප්‍රහාණය කරන්න බෑ කියනවා මේ තුන ප්‍රහාණය වෙන්නේ නැතුව. ඒ තුන ප්‍රහාණය කරන්න බෑ කියනවා මේ තුන. ඒ විදිහට සෝතාපන්න මාර්ගය එතනින් එහාට හරි ලස්සනට විග්‍රහ වෙනවා මේ තයෝ ධම්ම සූත්‍රයේ. ඒක ඉතින් ඔබ පරිශීලනය කරන්න මම හිතන්නේ අපිට ඒක විග්‍රහ කරන්න මෙතන වෙලාවක් නැහැ. ඒ වගේම හරි ලස්සන දෙයක් හම්බුණා මේ අර පටිසම්භිදා මග්ගේ තියෙන ඉන්ද්‍රිය කතාවල තියෙන හරි ලස්සන එකක්. ඒ තමයි මේ සති ඉන්ද්‍රිය පිරිසිදු කරගන්න හැටි. එහෙමයි. කියන්නේ සති ඉන්ද්‍රිය කියන්නේ සිහියනේ. දැන් මෙතුමා සිහිය ගැනත් ඇහුවා. සති ඉන්ද්‍රිය අපි කොහොමද පිරිසිදු කරගන්නේ කියන කාරණේ එතන කරුණු තුනක් කියනවා. ඒ තමයි මුලා සිහිය ඇති පුද්ගලයන්ගේ ඇසුරෙන් අයින් වෙන්න කියනවා. අපි සාමාන්‍යයෙන් ජීවිත කාලේ වැඩි හරියක් ගත කරන්නේ කාත් එක්කද?
ඒ පිරිස එක්ක ඒ පිරිස එක්කනේ ඊට ඒ පිරිස ඇසුරු කිරීම ටිකක් අඩු කරගන්න කියනවා. අපිත් ඒ පිරිසට ඊට පස්සේ කියනවා පිහිටි සිහිය ඇති පුද්ගලයෝ ඉන්නවනේ. පිහිටි සිහිය ඇති පුද්ගලයන්ව ඇසුරු කරන්න කියලා. එහෙමයි. දැන් බලන්න අපේ ජීවිතයේ පිහිටි සිහිය ඇති පුද්ගලයන් අපි ඇසුරු කරන්නේ කොච්චර අඩුවෙන්ද? එදිනදා ජීවිතේ වැඩි හරියක් ඉන්නේ අපි අර මුට්ට සති අයත් එක්ක නේද? එතකොට තුන්වෙනි කාරණේ විදිහට කියන්නේ සතිපට්ඨානය හොඳට ප්‍රතිවේක්ෂා කරන්න කියලා. ඒ කියන්නේ සතර සතිපට්ඨානය හොඳට ප්‍රගුණ කරන්න. එතකොට ওই කරුණු තුනෙන් සිහිය පිරිසිදු වෙනවා කියලා පටිසම්භිදා මග්ගේ තියෙනවා. ඉතින් මම හිතන්නේ කාල වේලාවත් එක්ක මේ පිළිතුර ප්‍රමාණවත් ඇති. එහෙමයි. ඉතින් අපේ පින්වත් ස්වාමීන් වහන්සේ අපට කරුණාවෙන් දහම් කාරණා පහදන්නට යෙදුණා. ඉතින් පින්වන්ත ඔබේ අවස්ථාව උදා කරලා දෙන්න අපි සූදානම්. දුරකථනයේ රැඳෙන ඔබට අපි කතා කරන්නේ නමෝ බුද්ධාය. නමෝ බුද්ධාය. පින්වත් ස්වාමීන් වහන්සේ මට දැනගන්න කැමතියි අපි ධර්ම රත්නයේ පොත්පත් ආදී බොහොම ගෞරවයෙන් පරිහරණය කරාට සමහර අවස්ථාවලදී අපිට කඩේකින් කෑම එකක් ගෙනකොට එහෙම නැත්නම් වෙන බඩුවක් ගන්නකොට වගේ පත්තර පිටුවල එහෙම නැත්නම් අර කෑම කොටපු කොලේ වගේ පිළිම වහන්සේලාගේ ෆොටෝස් සෑයක බෝධියක ෆොටෝස් වගේ දේවල් තියෙනවා. අපිට එතකොට හිතට එකඟ නැහැ ඒ කොලෙත් අර මේ වෙනදා වගේම මේ ඩස්බින් එකට පොඩි කරලා දාන්න. ඒ වගේ අවස්ථාවකදී අපේ ශ්‍රද්ධාව ආරක්ෂා වෙන විදිහට හානියක් කරගන්නේ නැතුව ගෞරවයෙන් අකුසල් රැස් නොවන විදිහට මේ දේවල් බැහැර කරන්නේ කොහොමද සුදුසු කියන එක දැනගන්න සතුටුයි. නම බුද්දාය. හොඳයි තෙරුවන් සරණයි. කෑගල්ලෙන් නිසංසල මහත්මිය කතා කළේ අපි පින්වත් සායනන්සිට අවසරයි ස්වාමී. ඔව් ඒ පින්වත් මහත්මිය අර ශ්‍රද්ධාව මුල් කරගෙනයි ඒ ප්‍රශ්නේ අහන්නේ. ඉතින් ඒක ඇත්තටම අපිටත් හිතෙන දෙයක් ඒක. එහෙම අපිට එහෙම ඒ වගේ දේවල් එහෙම පොඩි කරලා දාන්න බෑනේ. එහෙමයි. ඉතින් ඒ නිසා ඒ බඳු අවස්ථාවලදී ඒ පත්තරකොළ වෙනම පිළිවෙලට නවලා ගෞරවාන්විත විදිහට තැම්පත් කරලා සුදුසු අවස්ථාවක් ආවට පස්සේ ගෞරවාන්විත විදිහට බැහැර කිරීම තමයි වැදගත් වෙන්නේ. ඉතින් එතනදී අර එහෙම විසි කරන්න යන්න එපා. ඉතින් අපි ගෞරවයෙන් ඒ බුද්ධ පින්තූරයක් එහෙම තියෙනවා නම් දැන් අපි කවදාවත් මහා මේඝ සංගරාව වගේ සංගරාවක් ඒ වගේම ධර්මයේ තියෙන දේවල් අපි එහෙම විසි කරන්නේ නැහෙනේ. එහෙමයි ස්වාමී. එතකොට ඒ දේවල් ගෞරවාන්විතව එහෙම වුණොත් එකතු කරලා තැම්පත් කරගෙන තියාගෙන සුදුසු අවස්ථාවකදී ගෞරවාන්විත විදිහට බැහැර කිරීම තමයි යෝග්‍ය වෙන්නේ. එහෙමයි. අවසරයි ස්වාමී. ඉතින් අපි ඊළඟටත් ඔබේ දහම් ගැටළු ලබා ගන්න සූදානම්. 0112 ඔස්සේ ඔබට කතා කරන්න පුළුවන්. දැන් ශ්‍රීමති මහත්මිය කුරුණෑගල සිට දුරකථනයේ රැඳෙනවා. තිරුවන් සරණයි ඔබට. ස්වාමීන් වහන්සේ මගේ මේ ප්‍රශ්නය මේ ධ්‍යාන හතරට මේ ආනාපාන සති භාවනාවේ ධ්‍යාන හතරට ගිහිල්ලා එතනින් එහාට යන්න එපා කියලා එක ස්වාමීන් වහන්සේ කෙනෙක් අපිට භාවනාවේදී කියා දුන්නා. ඉතින් අපි ඒකට යන්න බය වුණාට මොකද සේදීකේ කියා දෙන්න එතනින් එහාට යන විදිය. එතකොට ඒක අපි සාමාන්‍ය මේ මිනිස්සු වශයෙන් කරන්න හොඳ නැද්ද? මම ස්ත්‍රියක් ඒ නිසා ගෑනුකමට කරන්න හොඳ නැද්ද කියන එක මට දැනගන්න ඕනේ. කරන්න හොඳ නැද්ද කෙරුවට කමක් නැද්ද කියන එක. හොඳයි තෙරුවන් සරණයි අවසරයි ස්වාමී. ඔව් පින්වත් මහත්මිය මෙහිමයි. දැන් ධානය වඩන එකට ගෑනු පිරිමි ભેදයක් නැහැ. එතන තියෙන්නේ සමාහිත සිතින් ඒ සිත සමාධිමත් කරන්න පුළුවන් නම් ඒක කුසලතාවයක්. දැන් සමහර ස්ත්‍රීන්ට ඒ හොඳට පිහිටි අවස්ථා තියෙනවානේ. දැන් අපි ගත්තොත් බුද්ධ දේශනා දැන් කේමා උප්පලවන්නා ආදී මහරහත් මෙහෙණිවරු මහරහත් තෙරණිවරු හිටියා ඊටා ඉහළ චිත්ත සමාධියක් උපදවාගත්තු උත්තමාවියන් විදිහට. ඉතින් ඒ නිසා අර දැන් චිත්ත සමාධිය කියන කාරණේදී ගැහැණු පිරිමි බව හේතුවක් නෙවෙයි. එතකොට ඒ නිසා ඒ කාරණේ බැහැර කරන්න ගැහැණු පිරිමි ඔබතුමී ස්ත්‍රියක් වුණා කියලා ස්ත්‍රියකට චිත්ත සමාධිය වඩන්න බෑ කියලා එකක් නැහැ. ඒක බැහැර කරන්න. අනිත් දේ තමයි අර ධර්මයේ තුල සඳහන් වෙනවානේ දැන් ආනාපාන සති සමාධියෙන් පළවෙනි ධානය 4 ඒ කියන්නේ රූප ධානය 4 උපද ගන්න පුළුවන් කෙනෙකුට. ඊට පස්සේ ඒ රූප ධානය 4න් හතරවෙනි ධානය හොඳට යානාවක් වගේ ප්‍රගුණ කරපු කෙනෙකුට සියලු ආකාරයේ ඒ රූප ස්වභාවයන් ඉක්මවලා ගිහිල්ලා පටිඝ සංඥා ඉක්මවලා ගිහිල්ලා ඊට පස්සේ ආකාස සංඥායතනෙ කියන ඊළඟ පළවෙනි අරූප ධානය උපද ගන්නත් පුළුවන්. ඊට තවදුරටත් ඒක හොඳට වැඩුණොත්
එතනින් එහාට විඥානංචායතනෙ ආකින්චඤ්ඤායතනෙ නේව සංඥානා සංඥායතනෙ ආදී ඒ අනිකුත් අරූප ධානත් උපද ගන්න පුළුවන්කම තියෙනවා. ඒක ධර්මයේ තියෙන එකක්. එහෙමයි ස්වාමීනි. අවසරයි. ඉතින් මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් මේ දහම් ගැටලු निराකරණය කරගන්න අපිට අවස්ථාව දෙනවා. ඉතින් පින්වත් ඔබට අපි අවස්ථාව උදා කර දෙන්නම්. හෝමාගමෙන් පත්මිනී මහත්මිය. නමෝ බුද්දාය. නමෝ බුද්දාය ස්වාමීන් වහන්සේ. මට තියෙන ගැටලුව තමයි ස්වාමීන් වහන්සේ මගේ ඥාති පිරිසක් කීයේ දානයක් දීලා තියෙනවා. ඒගොල්ලෝ අර අනුරාධපුරේ මැංගෝ හෝටල් එකට ගිහිල්ලා ඒගොල්ලෝ ඉස්සරලා ගිහින් දානය මේ ස්වාමීන් වහන්සේලා 12 නමකට කියලා දාන සකස් කරන්න කියලා තියෙනවා. ඊට පස්සේ ඒගොල්ලෝ දාන සකස් කරාට පස්සේ දැන් ඊයේ ඒගොල්ලෝගේ වාහනේ ස්වාමීන් වහන්සේලා 12 නම වඩම්මලා ඒ හෝටල් එකට ගිහිල්ලා ඒ දානේ දීලා තියෙනවා. ස්වාමීන් වහන්සේලා දානේ අරගෙන තියෙනවා. පොඩි ස්වාමීන් වහන්සේලා තමයි දානේ අරගෙන තියෙන්නේ. පාසලෙන් ලොකු ස්වාමීන් වහන්සේ තමයි කියලා තියෙන්නේ. එහෙම අරයි යන්නේ කියලා. ඒගොල්ලෝ වාර්ෂිකව දෙන දානයක්. ඉතින් ස්වාමීන් වහන්සේ ඒගොල්ලෝ ගොඩාක් සතුටු වුණා. ඉතින් අර පොඩි ස්වාමීන් වහන්සේලා හැමදේම හොටෙල් එකේ තිබ්බද. ඉතින් කෑම හැම දෙයක්ම තිබුණාලු. ඊට පස්සේ ඒගොල්ලෝ දාන හොඳට බලඳුවා. මෙමය හරි සතුටු ස්වාමීන් වහන්සේලාට කියලා මාත් එක්ක කිව්වා. මට ස්වාමීන් වහන්සේ දැනගන්න තියෙන්නේ එහෙම කමක් නැත්te එහෙම හොඳයිද? ඒක ලොකු පිනක් සිද්ධ වෙනවා. ඒක තමන්ගේ හිතට එකඟව ඒ පින අත්දැක කරගන්න පුළුවන්ද කියලා දැනගන්න තමයි ස්වාමීන් වහන්සේ මට ඕනේ. තෙරුවන් සරණයි. නමෝ බුද්දාය. නමෝ බුද්දාය. අවසරයි ස්වාමී. ඔව් ඒ කියන්නේ මෙහෙමයි. විවිධ කෙනා විවිධ විදිහට දානි පූජා කරනවානේ. එතකොට විවිධ විදිහට දානි පූජා කරන අවස්ථා තියෙනවා. දැන් අපි දන්නවා කොසල් රජතුමා අසදිස දානයක් දුන්නනේ. එතකොට ඒකට වෙනම ආසන සකස් කරලා වෙනම හැමදේම සකස් කරලා ඒ කියන්නේ දානේ පවා සියලු ආකාරයෙන් පරිපූර්ණව ඒ දානේ දුන්නා. ඒතර ඒ විදිහට අර චිත්තාලංකාරයේ පිනිස විවිධාකාරයෙන් දන් දෙන ස්වභාවයන් තියෙනවා. ඒතර එතනදී විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ. මං හිතන්නේ මේ දානේ දුන්න උදවිය ඒ ස්වාමින්වහන්සේලව යම්කිසි හෝටලයකට එක ගිහිල්ලා දානි දුන්නා කියලා පූජා කළා කියලා කිව්වේ. සමහර විට ඒකට ඒ අය හිතන්නේ නැති අර දැන් එතනම දානේ හදන නිසා එතකොට උණුයි ස්වාමින්වහන්සේලාට අර ඒක ගොඩාක් තවත් ගෞරවාන්විත විදිහට කරන්න පුළුවන් කියන අදහසින් වෙන්නේ නැති ඒ අය ඒක කරන්නේ නැත්තේ. ඉතින් එතනදී අර දැන් සාමාන්‍යයෙන් අර දැන් ඔය විසූක දර්ශන නොමැති තැනක් නම් ඒකේ දෝෂයක් නැහැ. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් අර බොහෝ විසූක දර්ශන ආදී නොමැති. දැන් වර්තමානයේ වෙද්දී බොහෝ හෝටල් ආදී ගොඩාක් චාම් විදිහට හැදෙන්නේ. එතකොට සමහරට එහෙම තැනක් වෙන්න ඇති ඔය තැන. නැත්තම් ඒ කියපු විදිහට ඒ දන් දෙන මහත්තුරුන් එහෙම අර ස්වාමින්වහන්සේලා ඒ පොඩි ස්වාමින්වහන්සේලාගේ හිත නොවිසිරෙන තැනකට වෙන්නේ නැති මං හිතන්නේ එක්ක යන්නේ නැත්තේ. ඉතින් ඒ පොඩි ස්වාමින්වහන්සේලා එක්ක ගිහිල්ලා ඉතින් ඒ අය ඒ දානේ අර ස්වාමින්වහන්සේලාට තමන්ට හැකි උපරිම විදිහට දානේ පූජා කරනවා කියන අදහසින් වෙන්න ඕනේ. ඒ අය දානේ පූජා කරන්නේ නැත්තේ. ඉතින් ඒක අර ඒක දන් පුදන එක්තරා ක්‍රමයක් ඒක. ඉතින් ඒකෙදි ස්වාමින්වහන්සේලාගේ පාර්ශවයෙන් දැනගන්න ඕනේ. ස්වාමින්වහන්සේලාව අපි හිතමු ස්වාමින්වහන්සේලා දැන් ස්වාමින්වහන්සේලාගේ පාර්ශවයෙන් දැනගන්න ඕනේ කාරණේ තමයි අර ඒ සුදුසු තැන්වලට පමණක් වැඩම කිරීම. දැන් දායකයෝ ආරාධනා කරා කියලා අපි හැමතැනටම යන්නේ නැහෙනේ. එහෙමයි. එතකොට මේ සුදුසු ඒක විමසලා බලන්න ඕනේ මේ තැන අපිට යන්න සුදුසු තැනක්ද? මොකද සමහර තැන් තියෙනවා යන්න සුදුසු නැති තැන්. එහෙමයි. එතකොට ඒ වගේ තැන් තියෙනවා. ඉතින් ඒක විමසලා බලන්න ඕනේ. ඒක මොකද දානයක් පිළිගනිද්දී ප්‍රතිග්‍රාහක පාර්ශවයටත් වගකීමක් තියෙනවා. පිළිගන්වන පිරිසටත් වගකීමක් තියෙනවා. ඉතින් අර එහෙම හිත විසිරෙන්නේ නැති එහෙම තැනක් නම් ඒ විදිහට වඩම්මල දානයක් දුන්නා කියලා ඒකේ එක එක්කෙනා දන් දෙන විදි. ඒකේ දෝෂයක් අපිට එහෙම පනවන්න බෑ. ඉතින් ඒ නිසා ඒ දුන්න දානෙ ගැන හිතලා සතුටු වෙලා ඒ පින දියුණු කරගන්න. දානේ පිරිනැමුවා කියන අර්ථය අරගෙන සතුටු වෙන්න පුළුවන් ද? ඒක තමයි තියෙන්නේ. ඔව් ඔව්. අවසරයි ස්වාමීනි. ස්වාමීනි අපේ කාලය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. කාලය අපි කෙටියෙන් උත්තර දෙමු. තව ප්‍රශ්න කීපයක් මම හිතන්නේ තියෙනවා වගේ නේද? අපි අවසර ලැබෙනවා ස්වාමීනි. සූදානම් ඊළඟට දුරකථන නැන්දන ඔබට අපි අවස්ථාව උදා කර දෙනවා. නමෝ බුද්දාය. ශ්‍රද්ධා ධම්සභා මණ්ඩපයේ සමග රැඳෙන්නේ 0112 548 400 ඔස්සේ
ඔබේ දහම් ගැටලුව යොමු කරගන්න පුළුවන්. ඉතින් භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මයට අනුව විනිශ්චයට පැමිණෙන්න අවස්ථාව තියෙනවා නම් ඒ විනිශ්චය අපට පැහැදිලි කරන මහා සංඝරත්නයේ වැඩ වාසය කරනවා නම් ඔබත් මමත් මොනතරම් වාසනාවන්ත නිමේෂයන් උදා කරගෙන තියනවාද? ඉතින් අපිට කතා කරන්න 0112 548 400 ඔස්සේ රැඳෙන පින්වන්ත ඔබට අපි අවස්ථාව උදා කරලා දෙනවා. නමෝ බුද්දාය. නමෝ බුද්දාය ස්වාමීන් වහන්සේ. මට දැනගන්න ඕනේ මම පුළුවන් වෙලාවට අටසිල් සමාදන් වෙනවා. පැයක් දෙකක් අටසීලයේ සමාදන් වෙලා නැවතත් පංචසීලයේ සමාදන් වුණාට කමක් නැද්ද? පුළුවන් නැත්නම් මුළු දවසම අටසීලයේ සමාදන් වෙලා රකින්න ඕනිද කියලා දැනගන්න ඕනේ ස්වාමීන් වහන්සේ. නිර්වාණ සරණයි. අවසරයි. ඔව් පින්වත් දුව දවසම අටසීලයේ සමාදන් වීමක් තමයි ධර්මයේ තුල විස්තර වෙන්නේ. දැන් උපෝසථ සීලය කියන්නේ අපි පැයකට දෙකකට සමාදන් වෙන සීලයක් නෙවෙයි. ඒක සමාදන් වෙන්නේ අද දවස පුරාවට මේ රාත්‍රියේද දහවලද වශයෙන් අද දවස පුරාවට මහරහත් මුනිවරුන්ගේ ජීවිත සිහි කරගෙන මම මේ අට්ඨාංග සීලය උපෝසථ සීලය වශයෙන් ආරක්ෂා කරනවා කියලා අරගෙනයි උපෝසථ සීල් සමාදන් වෙන්නේ. ඉතින් ඒ නිසා පින්වත් ඔබ අර පැයකට දෙකකට සීල් සමාදන් වෙන ක්‍රමයක් ධර්මයේ නැහැ. ඉතින් ඒ නිසා දැන් හෙට පුන් පොහෝ දිනය. ඉතින් මේ පුන් පොහෝ දිනේ දවසේ උදේම අට්ඨාංග සීලේ සමාදන් වෙලා පසුදා පහන් වනතුරු රකින්න උත්සාහ කරන්න. ඒක තමයි ධර්මයේ සඳහන් වෙන විදිහ. මොකද දැන් අපිට විකාල භෝජන සිල්පදේ කියලා. පැයෙන් දෙකකින් කොහොමද ඔය කැඩෙන්නේ? කැඩෙන්න විදිහක් නැහැ නේද? දැන් උදේ පැය දෙකක් සිල් සමාදන් වෙලා හිටියා නම් කැඩෙන්නේ නැහනේ. ඊට පස්සේ අපි හිතමු ඔන්න හොඳට දවල්ට කෑම අරගෙන සිල් සමාදන් වෙලා පැය දෙකක් ඉන්නවා. ඉතින් බඩගිනි ඉන්නේ නැහනේ. ඒ සිල්පදේ කැඩෙන්නවත් වෙලාවක් නැහැ. ඒ කියන්නේ ඒක අභියෝගයට ලක් වෙමින් අපිට රකින්න අවස්ථාවක් ලැබෙන්නේ. ඉතින් ඒ නිසා මා හිතන්නේ අර ඒ වගේ දේවල් පුරුදු වෙන්නේ නැතුව අපි දවස පුරා සිල් රකින්න උත්සාහ කිරීමයි වැදගත්. ඒ වගේම කාල වේලාව නම් ඉවරයි වගේ තමයි. ඉතින් ඒත් එක්කම දැන් වෙසක් සමය උදා වෙන්නේ. ඉදිරි වෙසක් මාසය තුල ශ්‍රද්ධා රූපවාහිනියෙන් ඔබට විශේෂ වැඩසටහන් පෙළක් තිලින කරන්න සූදානම් වෙලා තියෙනවා. ඉතින් ඔබ සීලු දෙනාට මේ වෙසක් කාලයේ උතුම් ධර්ම දානමය පිනක් රැස් කරගන්න පුළුවන්. වෙසක් සමයේ ඒ උතුම් ධර්ම දේශනාවන්හි දායකත්වය ලබා ගැනීම තුළ දිවයින පුරා ලෝකේ පුරා ධර්මය අහන ශ්‍රද්ධා රූපවාහිනිය ලක්විරු ගුවන්විදුලිය ඔස්සේ ලක්ෂ සංඛ්‍යාත පිරිසකට ධර්ම දානය දෙමින් සම්බුදු සෙමගුල සිහි කරන්න අවස්ථාව මං හිතන්නේ තියෙනවා. එහෙමයි ස්වාමී. ස්වාමීන් අපිට මේ ධර්ම දේශනා මාලාව සිහිපත් කරගන්න අවස්ථාවක් තියෙනවා. හොඳයි. අවසරයි. ඉතින් හිමිදිරි උදෑසන 5 සිට 6 දක්වා සම්බුදු බුදු ගුණෙන් සිත සැනසේවා උතුම් ධර්ම දේශනා මාලාව. ඒ වගේම උදෑසන 9 සිට 10 දක්වා බුදු සසුනේ අසිරිමත් ශ්‍රාවක චරිත බිහි කළ උතුම් ඉරිදිපාද ධර්ම පිළිබඳව විස්තර කෙරෙන ඉරිදිපාද භාවනාව. ඒ වගේම සතිය දිනවල පසුරු පෙරවරු 11:30 සිට 12 දක්වා සම්බුදු සුවඳ ඉතිඋත්තක පාළියට අයත් මනහර සූත්‍ර දේශනා ඇසුරෙන් ගරුතර මහා සංඝරත්නයේ සිදු කරන ඒ වගේම සාරාංශය කල්පලක්ෂයක් පුරා පිරු සමතිස් පාරමිතාවන් ඇසුරින් සම්බුදු රජුන්ගේ අනන්ත ගුණ මහිමේ පහදා දෙන පාරමිතා ධර්ම දේශනා මාලාව සතියේ දිනවල පස්වරු 1 සිට 2 දක්වා ඒ වගේම සූවිසි බුදුවරුන්ගේ අප මහ බෝසතාණන් වහන්සේ විවරණ ලද අසිරිය පිළිබඳව හෙළිදරව් කෙරෙන සූවිසි විවරණ ධර්මදේශනා මාලාව ඒ වගේම සම්බුදු සසුනේ නිවනින් සැනසුණු අරහත් මුනිවරුන්ගේ අසිරිය කියා දෙන ඒ අමා නිවන් දුටු රහතන් වහන්සේලා පිළිබඳව විස්තර කරන ධර්මදේශනා මාලාව සෑම දිනකම සවස 3 සිට 4 දක්වා ඒ වගේම දහම් ග්‍රන්ථයන්හි අන්තර්ගත අසිරිමත් තොරතුරු ඇසුරින් සම්බුදු ගුණම කියා දෙන ධම්ම පූජා ධර්මදේශනා මාලාව සෑම දිනකම පස්වරු 4 සිට 5 දක්වා ස්වාමීන් ආදි වශයෙන් දවස මුළුල්ලේම කලන මිතුරාවී අපිට රැඳෙන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඔව් ඉතින් ඒ නිසා හැමෝම එකතු වෙන්න මම හිතන්නේ හැමෝම එකතු වෙලා එක ධර්මදේශනාවක දායකත්වයේ බැගින්වත් දරුවොත් අපිට මේ ධර්මදේශනා මාලාව දහම් ගඟුලක් බවට පත් කරවන්න අවස්ථාව තියෙනවා ශ්‍රද්ධා
ලක්ෂ සංඛ්‍යාත සදහැවතුන්ට දායක කිරීමේ කොටස්කරුවන් බවට පත් වෙන්න කියලා අපි මෙත් සිතින් ඔබට ආරාධනා කරනවා. ඉතින් අද මම හිතන්නේ අපේ කාල සීමාව ඉවර වෙනවා. ඉතින් ඒත් එක්කම අද අපි බොහෝ දේ සාකච්ඡා කළා. මම හිතන්නේ ලොකු පිනක් හැමෝම බේරුණොත් මේ කොවිඩ් තත්වයෙන් මේ කියපු උපදෙස් අහලා. ධර්මාවබෝධය කරන්න තියෙන ජීවිතේ අපි මේ බේර ගන්න හදන්නේ. ඒත් එක්කම අපි ජීවිතයට එකතු කරගත යුතු බොහෝ දේ ගැන බොහෝ දහම් කරුණුත් සාකච්ඡා කළා. මේ රැස් වූ සීල පින් කැමති සීල දෙවියන් අනුමෝදන් වී ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් යසින් වැඩි සුවසේම උතුම් ධර්මය අවබෝධ කරත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ වර ප්‍රමුඛ මහා සංඝරත්නයේ අනුමෝදන් වී පින්වත් ස්වාමීන් වහන්සේලාද සුවසේම උතුම් ධර්මය අවබෝධ කරත්වා කියලා පින් අනුමෝදන් කරමු. අද ධම්සභා මණ්ඩපයේ සඳහා දායකත්වයේ දරන්නේ ලංකාවේ සහ ඇමරිකාවේ පදිංචි පින්වත් කලන මිතුරියන් පිරිසක් විසින්. ඉතින් ඔබ සියලු දෙනාම සතුටු වෙන්න. ඔබගේ දායකත්වය නිසායි බොහෝ දෙනෙක් අද මේ කරුණ දැනුවත් වෙමින් ධර්ම කතාවේ යෙදුනේ. ඉතින් ඒ සියලු දෙනා නමින් මිය පරලොව ගිය සියලු නෑහිත මිතුරෝද මේ පින් අනුමෝදන් වී මිය පරලොව ගිය ශ්‍රද්ධා ධර්ම දාන සමාජිකාවන්ද මේ පින් අනුමෝදන් වී පරලෝ වශයෙන් සැපවත් වෙත්වා සුවපත් වෙත්වා සැනසීම ලබත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්නතුනේ අපි රැස් කළ සීල පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරනවා ඒ ලංකාවේ සහ ඇමරිකාවේ පදිංචි කලන මිතුරියන් සියලු දෙනාට නොබෝ දිනකින් දරු ප්‍රසූතිය සඳහා සූදානම් වන කලන මිතුරියට සහ කුසේ සිටින දරුවාටත් සෙත් පතන්න කියලා දැනුම් දෙනවා ඒ දායකත්වයේ දරන පිරිස. මම හිතන්නේ හොඳම දවසක් අද. මොකද අපි අර මේ ඉන්කියුබේටර් පූජා කිරීමේ පින අනුමෝදන් කරපු දවසේ ඉතින් ඒ රාගම රෝහලට ඒ උපකරණ පරිත්‍යාග කිරීමේ පිනත් සිහි කරලා අපි ඒ මව්ටත් ඒ කුසේ සිටින දරුවාටත් නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ සැලසේවා සුවසේම මනුලොවට බිහි වෙන්න ලැබේවා කියලා සෙත් පතනවා. ඒ වගේම ඒ දායකත්වයේ දරන සියලු දෙනාගේ ස්වාමි පුරුෂයන් බිරින්දෑවරුන් ඇතුළු පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ පිණිසත් දායකත්වයේ දරූ සියලු පින්වතුන්ගේ සුජීවත්ව සිටින දෙමව්පියන්ටත් පවුලේ සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ පිණිසත් සුවසේම උතුම් ධර්මාවබෝධය පිණිසත් මේ පින් හේතු ආසනා වෙත්වා කියලා අපි මෙත් සිතින් පින් අනුමෝදන් කරනවා. ඒ වගේම ශ්‍රද්ධා නාලිකාව පවත්වාගෙන යාමට උපකාර කරන සියලු දෙනාට ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකාවන්ට මුල සිටම ධනයෙන් දැනුමින් නොඑක් ආකාරයෙන් ශ්‍රද්ධා නාලිකාවට උපකාර කරන සැමටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයටත් සුවසේම උතුම් ධර්ම අවබෝධයේ පිණිස අප සියලු දෙනාටත් මේ සියලු පුණ්‍ය ධර්මයෝ හේතු වාසනා වෙත්වා. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අපට අනුකම්පාවෙන්ම අපගේ පින්වත් ස්වාමින් වහන්සේ අදත් ධම්සභා මණ්ඩපයට වැඩමවන්නට යෙදුණා. ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ පූජනීය අනුශාසක දුරන්දර අවසරයි නම සඳහන් කරන්න පූජ්‍ය පාදාලුදිනේ සුබෝධි අපගේ පින්වත් ස්වාමින් වහන්සේ දහම් කාරණාවලින් අපි දැනුවත් කරන අතරේම මේ උද්ගත වී තිබෙන කොරෝනා වෛරස් තත්ත්වය හමුවේ වඩාත් ධෛර්ය සම්පන්නව තුනුරුවන පාමුලට සමීප වෙලා අපි කවර ආකාරයෙන් කටයුතු කළ යුතුද කියන කරුණ අපට කරුණාවෙන්ම පහදා වදාලා. තව පුංචි දෙයක් මම කියන්න කල්පනා කළා. ඒ තමයි අර ඉන්දියාවේ දර්ශන පෙළ. ඒක මම කිව්වා ශ්‍රද්ධා YouTube නාලිකාවට දාන්න කියලා. එතකොට දැන් මං හිතන්නේ ශ්‍රද්ධා YouTube නාලිකාවේ මේ වෙද්දී ඒ දර්ශන පෙළ නරඹන්න පුළුවන් ඕනෑම කෙනෙකුට. දැන් ඔබ දැන් ඔබේ පවුලේ කාට හරි නරඹන්න බැරි වුණා නම් ඒක. මොකද මේ තත්ත්වයේ බරපතලකම තේරුම් කරලා දෙන්න. ඔබ ඔබේ යාළුවන්ටත් ඔබේ මිතුරන්ටත් පුංචි පණිවිඩයක් එක්ක මේ ඉන්දියාවේ තත්ත්වය තේරුම් ගන්න මේක අපේ රටේ වෙන්න දෙන්න එපා කියන පණිවිඩෙත් එක්ක පුළුවන් නම් ඒ YouTube වීඩියෝවේ ලින්ක් එක යවන්න. ඒ වගේම ඔබේ යාළුවන්ට ඒ වගේම ඔබේ මිතුරියන්ට සිහිය උපද්දලා දෙන්න. ඔබේ නිවසේ අයට පෙන්නලා අපි හැමෝම මේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමු කියන පණිවිඩය සමාජයට දෙන්න උත්සාහ කරන්න. ඒත් එක්කම අර පාත්තයෝගේ කතාවත් YouTube එකේ මං හිතන්නේ මේ YouTube නාලිකාවට එකතු වේවි. එයත් ඔබේ පවුලේ අයට පෙන්නලා
අද දම්සභා මණ්ඩපේ නරඹපු නැති දරුවෝ ඉන්නවනම් ඊට පස්සේ පෙන්නලා කරුණාව මෛත්‍රී ජීවිතයට පුරුදු කරගන්න හැටි ගැන අබාධ ඉගෙන ගත්ත පාඩම උන්ටත් කියා දෙන්න. එහෙමයි. අවසරයි ස්වාමීන්. ඉතින් අපේ පින්වත් ස්වාමීන් වහන්සේ සිහිපත් කළ ආකාරයෙන් අපි අපේ මිතුරන් උදෙසා, ඥාතින් උදෙසා, හිතවතුන් උදෙසා ඒ පණිවිඩයේ අන්තර්ජාලය ඔස්සේ දුරකථනයට, ජංගම දුරකථනයට යොමු කරන්න තියෙන අවස්ථාව දැන්ම භාවිත කරමු කියලා ඔබට ආරාධනා කරනවා. ඉතින් අපට අනුකම්පා ඇති ගරුතර මහා සංඝරත්නය සමා කොටගෙන අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ සමා කොටගෙන අපි වන්දනමාන කරමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. උතුම් ධර්ම දානමය පින්කම සිදු කරගෙන මේ මොහොතේ අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වන්ත මහ සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද සදැහැති දායකත්වයේ දරන්නට යෙදුන ලංකාවේ සහ ඇමරිකාවේ පදිංචි පින්වත් කලන මිතුරු මිතුරියන් පිරිස, ඒ පින්වන්ත හැමදෙනා පිනැති ඔබ හැමදෙනා සමග අපි තාම දයාවෙන් සිහිපත් කරගන්නට යෙදෙනවා. මේ උතුම් ධම් සභා මණ්ඩපය සදහම් සාකච්ඡාව පිණිස සදැහැති දායකත්ව බරපැන වෙන් කරගන්න ඔබට අවස්ථාව තිබෙනවා. ඒ වගේම වෙසක් සමයේ අප විශේෂයෙන් ඔබ උදෙසා සකස් කරන්නට යෙදෙන උතුම් ධර්ම දේශනා මාලාවන්හි සදැහැති දායකත්වයේ අපේ පින්වත් ස්වාමීන් වහන්සේ සිහිපත් කළ අයුරින් ඔබට වෙන් කරගන්න අවස්ථාව තිබෙනවා. 071 232 88 දුරකථන මාර්ගය ඔස්සේ තොරතුරු විමසමින් උනන්දු වෙන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. ඉතින් ලෝකයට ආපදා අභියෝග සම්පන්න කාලය උදා වී තිබෙන මොහොතේ අප ඒට ධෛර්යයෙන් සූදානම් වෙමින් තුනුරුවන් පාමුල රැඳමින් මහා සංඝරත්නයේ ආශිර්වාදයේ පරිද්දෙන කටයුතු කරන්න ධෛර්යයෙන් එළඹෙමු කියලා ඔබට ආරාධනා කරමින් සමුගන්න සූදානම් වෙනවා. ලබන ඉරිදා රාත්‍රිය 7ටත් ධම් සභා මණ්ඩපය ඔබට සමීප කිරීමේ අපේක්ෂා ඇතිව. එවනම් හැමදිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.